හොඳයි පුතේ ආයුබෝවන් පුතාලා හැමෝම බොහොම ආදරෙන් පිළිගන්නවා අද අපේ විද්‍යාව පන්තියට මම ඔයාලට ගිය සතියේ සම්පූර්ණයෙන්ම කියලා දුන්නා සහසංයුජ බන්ධන පිළිබඳව සහසංයුජ බන්ධනයක් කියන්නේ මොකක්ද ඒක හැදෙන්නේ කොහොමද ඒකෙදි වෙන්නේ මොකක්ද ඊට පස්සේ සහසංයුජ බන්ධනයක් අපි නිරූපණය කරන්නේ කොහොමද ඒක නිරූපණය කරන ආකාර තුනක් තියෙනවා. ඒකෙන් ඒ තුනම විභාගවල අහපු අවස්ථා තියෙනවා. තිත් කතර සටහන කියලා එකක් අපි කතා කරා. ඊට පස්සේ ලුයිස් තිත් ව්‍යුහය කියලා එකක් කතා කරා. ඊට පස්සේ ලුයිස් ව්‍යුහය කියලා එකක් කතා කරා. ඒ ඔක්කොම ටික හොඳට මතක තියාගන්න විභාගෙදී කියන එක හරියට අඳින්න ඕන. දැන් තිත් කතර සටහන අඳින්න කිව්වහම ලුයිස් ව්‍යුහය ඇන්දොත් ලකුණු ලැබෙන්නේ නැහැ. ලුයිස් ව්‍යුහය අඳින්නේ කිව්වහම තිත් කතර සටහන ඇන්දොත් ලකුණු ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒක හරියට නිරූපණය කරන්නට අවශ්‍යයි. ඒතකොට ලුයිස් තිත් ව්‍යුහය කියන එක ලොකු දෙයක් නෑ. තිත් කතර සටහනම තමයි සම්පූර්ණ තිත් වලින් නිරූපණය කරන්නේ. හොඳයි. එතකොට මම ගිය සතියේ අන්තිමටම ඔයාලට ගෙදරදී කරන්න කියලා පුංචි අභ්‍යාසයක් දීලා ඇති. ඒ කියන්නේ ලුයිස් ව්‍යුහ තුනක් තිත් කතර සටහන ලුයිස් ව්‍යුහය සහ ලුයිස් තිත් ව්‍යුහය අඳින්න කියලා උදාහරණ තුනක් දීලා ඇති. ඒකෙන් මොකද්ද පුතේ මුලින්ම දීපු උදාහරණය මට පොඩ්ඩක් කියන්න. ගිය සතියේ මුලින්ම දීපු උදාහරණය ටකල් කියන්න. NH3 නේ ගඟුල්. හරි. එහෙනම් අපි බලමු NH3 ඇමෝනියා. හොඳයි. ඔන්න බලන්න. NH3 දැන් මේකේ තර වගේමයි මම අර ඉස්සෙල්ලා කියලා දීපු විදියට හොඳට මතක තියාගන්න ඕන කේන්ද්‍රීය පරමාණුව වෙන්නේ තනි එක්කෙනා. එහෙනම් හොඳට මතක තියාගන්න නයිට්‍රජන් වටේට හයිඩ්‍රජන්ලා තුන් දෙනෙක් ඉන්නේ. ඔන්න ඕම තමයි සාමාන්‍යයෙන් ඉන්නේ. එතකොට බලන්න නයිට්‍රජන් ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය. නයිට්‍රජන් කියන්නේ පරමාණු ක්‍රමාංකය ගත්තොත් හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්. පහයි. පහයි කියන්නේ 2යි 3යි. හරිනේ? sorry 7යි. පහ නෙමෙයි 7යි. 7යි කියන්නේ 2යි 5යි. නයිට්‍රජන් කියන්නේ පරමාණු ක්‍රමාංකය 5යි. එතකොට 2යි 7යි. එතකොට අවසාන ශක්ති මට්ටමේ 5ක් ඉන්නෝ. හයිඩ්‍රජන් 3 දෙනාගෙන් 3 දෙනා ඉල්ල ගන්න. හයිඩ්‍රජන්ගේ එකයි නේ තියෙන්නේ. හයිඩ්‍රජන්ගේ ඉන්නේ එක ඉලෙක්ට්‍රෝනය. එතකොට වෙන්නේ හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝනය නයිට්‍රජන්ට දෙනවා. නයිට්‍රජන් ඉලෙක්ට්‍රෝනයක් දෙනවා හවුල තියාගෙන. මේ හයිඩ්‍රජන් උත් ඉලෙක්ට්‍රෝනය නයිට්‍රජන්ට දෙනවා. හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝනයක් දෙනවා තියාගෙන. තේරුණානේ? ඔව් මට මගේ ෆෝන් එකේ කෝල්ස් 4ක් වෙනවා මම මේක ගත්තේ මම කළු පහන්සර් කතා කරන්නේ. ඔව් කළු පහන්සර් කතා කරේ. බද්දන් තියෙනවා අයියෝ මේ චරිතේ නං මම බද්දන්ටි හවස් වෙලා ගන්නම් මම ක්ලාස් එකේ ඉන්නේ හඳේ මම ක්ලාස් එකේ ඉන්නේ මම හවස් වෙලා ගන්නම් හරිනේ බද්දන්ටි හරි එයා චරිත දෙන්නට ගන්න හරි බද්දන්ටි හරි ඉස්සරහනේ හරි හොඳයි එතකොට මේ නයිට්‍රජන්ට මේ හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝනයක් දෙනකොට මේ නයිට්‍රජන් උත් එයාට දෙනවා එකක් කවුලට යාට මේ නයිට්‍රජන් මෙයාට එකක් දෙනකොට මෙයාට දෙනවා මෙයාට එකක්. තේරුණානේ? ඒ වගේම මේ හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝන මෙයාට දෙනකොට මේ නයිට්‍රජන් උත් එකක් දෙනවා කවුලට. දැන් බලන්න ඔතන ඉලෙක්ට්‍රෝන නයිට්‍රජන්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉන්නවා ඉලෙක්ට්‍රෝන 5. පහෙන් 3 දෙනෙක් දීලා තියෙනවා බන්ධන හදන්න. එහෙනම් තව දෙන්නෙක් ඉන්නෝ අතිරික්ත දෙන්නෙක්. දැන් මේ අතිරික්ත දෙන්න අපි හයිඩ්‍රජන් ගේව කතර වලින් ගත්තොත් මෙතන තිත් වලින් ඕන දාන්න. තේරුණානේ? තිත් වලින්. එතකොට සාමාන්‍යයෙන් අපි ගොඩක් වෙලාවට ලුයිස් ව්‍යුහය තිත් කතර සටහන ඒ වගේම ලුයිස් තිත් ව්‍යුහය අඳිනකොට ගොඩක් වෙලාවට අපි අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන විතරයි ගොඩක් වෙලාවට අඳින්නේ. නමුත් මම ඔයාලට මම හිතන්නේ ගිය සතියේ අපි අභ්‍යන්තර ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝනක් ඇඳපු ව්‍යුහයක් තමයි මම දුන්නේ. මට පොඩ්ඩක් කියන්න පුතේ ගිය සතියේ මම කියලා දීපු ව්‍යුහවල ඇතුලේ ඉලෙක්ට්‍රෝනක් ඇන්දද නැත්නම් අවසාන ශක්ති මට්ටමේක විතරද ඇන්දේ?
ඇතුලේ ඉලෙක්ට්‍රෝනක් ඇන්දද පුතේ? ඒ කියන්නේ මේ නයිට්‍රජන් වල පළවෙනි ශක්ති මට්ටමේ දෙකක් ඉන්නයි කියලා ඒ දෙකක් ඇන්දද? ඔව් නේද? ඇතුලේවත් ඇන්දා. එහෙනම් අපි මේ විදිහට වැඳගමු. හරි. එහෙනම් මෙතන right. දැන් මෙහෙම ඇන්දත් ප්‍රමාණවත් මේක. තේරුණාද? ගොඩක් වෙලාවට මෙහෙම ඇන්දත් ප්‍රමාණවත්. අපි එහෙනම් ඇතුලේ දෙන ඉලෙක්ට්‍රෝනත් එක්ක අඳිමු. ඔන්න බලන්න. නයිට්‍රජන් පළවෙනි ශක්ති මට්ටමේ 2යි. අපි පිට වලින් ගමු. 1යි 2යි. දෙවනි ශක්ති මට්ටමේ 5ක් ඉන්නවා. හරි? 1යි අපි 5 දෙනා මේ දෙනා 2යි 3යි 4යි 5යි. ඊට පස්සේ හයිඩ්‍රජන්ල 3 දෙනා ගානට මේ තුන් පැත්තට සෙට් වෙනවා. එතකොට ඒ හයිඩ්‍රජන් ඉන්නේ එක ඉලෙක්ට්‍රෝනයයි. මෙයාට දෙනකොට මෙයා මේන් එක්කෙනෙක් මෙතෙන්ට දෙනවා. ඊට දැක්කනේ? මේ හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝනය දෙනකොට මේ ඉලෙක්ට්‍රෝනයක් මෙතෙන්ට දෙනවා. ඊට මේ හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝනය මෙතෙන්ට දෙනකොට මෙයා මේ ඉලෙක්ට්‍රෝනය මෙතෙන්ට දෙනවා. ඕකනේ වෙන්නේ. දැන් අපි එහෙනම් ඕක අඳිමු. සාමාන්‍යයෙන් අපි නිරූපණය කරන විදියට. ඔන්න බලන්න. දැන් මෙහෙම අඳින්න එපා විභාගෙට. මේ මම මේ වලට තේරුම් ගන්නයි කිව්වේ මේ ඉලෙක්ට්‍රෝනය මෙතෙන්ට දෙනකොට හයිඩ්‍රජන් උත් එකක් දෙනවා. ඕක දැන් අපි අඳිමු. මෙන්න නයිට්‍රජන් පළවෙනි ශක්ති මට්ටමේ දෙන්නයි. ඊට පස්සේ දෙවනි ශක්ති මට්ටමේ ඉන්න කට්ටිය අපි මෙහෙම අඳිමු හයිඩ්‍රජන් කතිරයයි හිතයි. මෙතන හයිඩ්‍රජන් කතිරයයි හිතයි. මෙතන හයිඩ්‍රජන් කතිරයයි හිතයි. එතකොට ඔයාලට තේරෙනවා මේකේ 5 දෙනෙක් හිටියා. 1යි 2යි 3යි 4යි 5යි. 5 දෙනෙක්ගෙන් හයිඩ්‍රජන් 3 දෙනාට 3 දෙනෙක් දුන්නා. ඉතුරු වෙනවා දෙන්නේ. කවුද ඉතුරු වෙන්නේ? මෙයයි මෙයයි. ආන්නේ දෙන්නා අපි මේ හරියෙන් දාලා තියෙනවා. මෙතන ඕනනම් මේ ශක්ති මට්ටම අතර මේක මෙහෙම කඩේරකින් අඳින්න පුළුවන්. නමුත් ඒක ගොඩක් වෙලාවට අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම වුණොත් මෙයක් මෙහෙම අඳින්න පුළුවන් කුලක ඡේදන වගේ. නමුත් ගොඩාක් වෙලාවට ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ මෙච්චරයි. මෙන්න මේ යුගලට අපි කියනවා එකසර යුගලක් කියලා. එකසර ඉලෙක්ට්‍රෝන යුගලක්. තේරුණානේ? හරි. එහෙනම් ඇමෝනියා අණුව ගත්තොත් සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට නිරූපණය කරන්න. මේකේ මේ ඇතුලේ ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙක ඇඳේ නැතත් කිසි ගැටලුවක් නැහැ. තිත් කතර සටහනේදී ඕක නිවැරදියි. හරි. ඕක තමයි ඇමෝනියා අණුව ගත්තොත් NH3 වල තිත් කතර සටහන. ඊට පස්සේ ඕකම ලුයිස් තිත් ව්‍යුහය මම අඳින්න යන්නේ නැහැ. මේ කතරක් තිත් බවට පත් කරන්න. එතකොට කිසිම අවුලක් නැහැ. ඒකත් පැහැදිලියි. ඊට පස්සේ ලුයිස් ව්‍යුහය අඳිනකොට ලුයිස් ව්‍යුහයේදී අපි මේ ඇතුලේ ශක්ති මට්ටම අඳින්නේ නැහැ කොහොමද? n මේ ඉලෙක්ට්‍රෝන යුගල බන්ධන එකයි ආන්න H. මේ ඉලෙක්ට්‍රෝන යුගල බන්ධන එකයි ආන්න H. මේ ඉලෙක්ට්‍රෝන යුගල බන්ධන එකයි H. ඊට පස්සේ අර එකසර යුගල අනිවාර්යයෙන්ම පිට වලින් ලකුණු කරන්නට ඕන. ඔන්න ඔබ තමයි ඇමෝනියා අණුවේ ලුයිස් ව්‍යුහය. තේරුණානේ? right. එහෙනම් දැන් ඇමෝනියා වල ලුයිස් ව්‍යුහය ඇඳලා ওই ටික අඩුපාඩු තියෙනවා හදාගන්න. දැන් මෙතන කිසි ප්‍රශ්නයක් නැහැ. ඇමෝනියා කවුරු හරි දරුවෙක් මෙහෙම ඇඳොත් ඒත් කිසි අවුලක් නැහැ. මේ පැත්තට 1H කෙනෙක්, මේ පැත්තට 1H කෙනෙක්, මේ පැත්තට 1H කෙනෙක්, මෙතන එකසර යුගල. කිසි අවුලක් නැහැ. එහෙම ඔයාලගෙන් අර ස්වභාවිකව පවතින හැඩය කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ අවබෝධය විතරයි. එහෙනම් ඇමෝනියා එක සම්පූර්ණ කරගන්න. හරි. හොඳයි. සාමාන්‍යයෙන් මතක තියාගන්න අපි බොහෝ විට මේ අභ්‍යන්තර ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන සාමාන්‍යයෙන් ඇන්දත් නැතත් ඒක අවුලක් නැහැ. බාහිර ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනනේ බන්ධන හදන්න දායක වෙන්නේ. ඒ නිසා පිටම ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන වලින් විතරක් මේ වැඩේ කරාට කිසි ගැටලුවක් නැහැ. හරි. එහෙනම් ඒක පැහැදිලි. ඒක හොඳට තේරුම් ගන්න. හරි. ඊළඟට දුන්නේ මොකද්ද පුතේ ඊළඟ උදාහරණය දුන්නේ කරන්න කියලා?
CO2 නේ හරි CO2 බලමු CO2 හරි ඔන්න බලන්න කාබන් ඩයොක්සයිඩ් වල සහසංගීය බන්ධනයේ හැදෙන විදිය හරි බලන්න කාබන් ඩයොක්සයිඩ් CO2 පැත්තකින් ලියා ගන්න කාබන් වල 2යි 4යි ඔක්සිජන් වල 2යි 6යි ඔක්සිජන් දෙන්නෙක් ඉන්නවා මේ විදිහට ලියා ගත්තාම වැටහෙනවා ගොඩක් වෙලාවට මොකක්ද අපි මේ වෙන්නේ කියන එක. හැබැයි මේ අයනික බන්ධන වගේ අර සම්පූර්ණයෙන්ම දෙන්නේ නැහැ. ඒ නිසා මේක හවුලේ තියාගන්න බව හොඳට මතක තියාගන්න ඕන. දැන් බලන්න කේන්ද්‍රීය පරමාණුව වෙන්නේ කාබන්. ඒ කියන්නේ මැද ඉන්නේ කාබන්. එහෙනම් කාබන් වටේට අනිත් දෙන්න ඉන්නවා. කාබන් ගත්තොත් පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4යි. මම මේ හතර අඳින්නම් මේ විදිහට. ඊට පස්සේ ඔක්සිජන් ඉන්නවා. ඔක්සිජන් මේ පැත්තේ ඉන්නේ. පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි දෙවෙනි ශක්ති මට්ටමේ ඉන්නවා ඉලෙක්ට්‍රෝන 6ක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි. මෙතනත් එහෙමයි. ඔක්සිජන් ඉන්නවා පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6යි 1යි 2යි 3යි 4යි 5යි 6යි එතකොට අපි මේක කාබන්ගේ කතිර වලින් ගනිමු හරි කාබන්ගේ කතිර වලින් ගනිමු මේ විදිහට කාබන්ගේ කතිර වලින් අරන් අනිත් දෙන්නගේ තිත් වලින් ගමු හරි දැන් හරි දැන් ඔයාලා හොඳට තේරුම් ගන්න ඕන දැන් කිසිම වෙලාවක මෙයාගේ තිත් ඇඳලා මෙයාගේ කතර අඳින්නේ නැහැ. ඒ වුණොත් කාබන් එක ගන්න එක නැති වෙනවනේ. ඒ නිසා එක්කෙනෙකුට එක જાතියක් මේ දෙන්නටම තව જાතියක්. එහෙමයි ගන්න. හරි? දැන් එතකොට ඔයාලා බලන්න අවසාන ශක්ති මට්ටමේ 6ක් ඉන්නවා. 2යි 4යි 6යි. තව දෙන්නෙක් අඩුයි. එහෙනම් මේ දෙන්නම හවුලේ තියාගන්න ඉල්ල ගන්නකොට මෙයා මේ දෙන්නම හවුලේ තියාගන්න දෙනවා. තේරුණානේ? මෙතනත් එහෙමයි. මේ දෙන්නම හවුලේ තියාගන්න දෙනකොට මේ දෙන්නත් හවුලේ තියාගන්න දෙනවා. දැන් බලන්න දැන් අපි අවසාන එක අඳිමු. ඔන්න බලන්න. කාබන් එයාගේ පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙක ඇඳත් එකයි නැතත් එකයි ගැටලුවක් නැහැ. කතිර එතන තියෙන්නේ. කතිර තියෙන්නේ. බලන්න මෙයා ඉලෙක්ට්‍රෝන දෙකක් දෙනකොට මෙයා දෙකක් දෙනවා. එහෙනම් මම අඳින මේක කතිරයයි තිතයි කතිරයයි තිතයි ඔක්සිජන්. දැක්කනේ? එතකොට ඔක්සිජන්ගේ පළවෙනි ශක්ති මට්ටමේ ඉන්න ඉලෙක්ට්‍රෝන දෙක කිසි අවුලක් නැහැ. ඒ දෙක ඒ විදිහටම ඉන්නවා. එයාගේ අන්තිම ශක්ති මට්ටමේ ඉන්න ඉලෙක්ට්‍රෝන දෙක අපි එකසර යුගල් දෙකක් ඉතුරු වෙනවා. මෙන්න තියෙනවා එකසර යුගල් දෙක. හරි මෙයාගෙත් එහෙමයි ඔක්සිජන් මේ දෙන්න හවුල තියාගන්න දුන්නා පළවෙනි ශක්ති මට්ටම කිසිසේත් දායක වෙන්නේ නැහැ දෙවෙනි ශක්ති මට්ටමේ ඉන්න එක සැර යුගල් දෙකක් මෙන්න එක යුගලක් මෙන්න අනිත් යුගල ඔන්න ඔතෙන්දී මෙතන දෙකක් දෙනවා මෙතන දෙකක් දෙනවා කතිරයයි තිතයි ඒ විදිහට යනවා එතකොට බලන්න මේ ඉන්නේ මේ කාබන්ගේ අවසාන ශක්ති මට්ටම එතන මෙතන 4යි මෙතන 4යි 8 හරි මේ පළවෙනි ශක්ති මට්ටම ඒක අපි එච්චර ලොකුවට හයිලයිට් කරන්න යන්නේ අන්තිම ශක්ති මට්ටමේ මේ 4යි මේ 4යි 8 දෙනා හරි මේ ඔක්සිජන්ගේ අවසාන ශක්ති මට්ටමනේ මෙතන 2යි මෙතන 2යි 4යි මේ 4යි 8යි ඕනනම් අපිට මේක මේ විදිහට අවසාන ශක්ති මට්ටම ඔන්නෝම පෙන්වන්න පුළුවන් මෙයාගේ අවසාන ශක්ති මට්ටම මේ විදිහට පෙන්වන්න පුළුවන් එතකොට කාබන්ගේ අවසාන ශක්ති මට්ටම මේ විදිහට පෙන්වන්න පුළුවන්. නමුත් එහෙම පෙන්වෙන්නේ නැහැ කියලා ලොකු අවුලක් නැහැ. එහෙනම් මේ තියෙන කිට් වලට සටහන මෙයාගේ ලුයිස් ව්‍යුහය හරි ලේසි. මම ලුයිස් ව්‍යුහය උඩින් අදින්නම්. එතකොට මේක මේ සීමා මායිම් ලකුණු කරන එක අනිවාර්ය නැහැ. හොඳේ. මේ විදිහට කඩයිරි වලින් සීමා මායිම් වල කුලක ඡේදන වගේ ලකුණු කරන එක අනිවාර්ය නැහැ. ඒක තිබුණේ කියලා වරදකුත් නැහැ. ඔය තියෙන ටිප් අතර සටහන ඒක පැහැදිලි. ඊළඟට දෙවෙනි එක තමයි
ලුයිස් තිත් ව්‍යුහය. මේ ඔක්කොම ටික තිත් වලින් පෙන්නන. එතකොට ඒක කිසි අවුලක් නැහැ. ඊළඟට බලමු ලුයිස් ව්‍යුහය. ලුයිස් ව්‍යුහයේ මතක තියාගන්න අවසාන ශක්ති මට්ටම විතරයි නිරූපණය කරන්නේ. කාබන් මැද ඉන්නෝ ඔක්සිජන් දෙන්න දෙපැත්තේ ඉන්නෝ. බලන්න හවුලේ තියෙන ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක්. ඒ කියන්නේ ද්විත්ව බන්ධනයක් තියෙනවා. යුගල් දෙකක්. එක යුගලක් එක බන්ධනයයි යුගල් දෙකක් බන්ධන දෙකයි. මෙතනත් එහෙමයි. ද්විත්ව බන්ධනයක් තියෙනවා. බලන්න කාබන්ගේ අවසාන ශක්ති මට්ටම ඉතුරු වෙලා නැහැ දෙක. එකක්වත් නැහැ. මේ දෙක අවසාන ශක්ති මට්ටම නෙමෙයි. ඔක්සිජන්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉතුරු වෙලා ඉන්න තව යුගල් දෙකක්. ආන්නේ යුගල් දෙක මේ පැත්තෙන් එක යුගලයි මේ පැත්තෙන් එක යුගලයි. මෙයාගෙත් එහෙමයි. මේ යුගල් හවුලේ තියාගන්න දෙක මෙන්න මේක අවසාන ශක්ති මට්ටමේ යුගල් දෙකක් ඉතුරු වෙනවා. ආන්න ඔක්සිජන්ගේ යුගල්. ඔන්න ඔකට අපි කියනවා කාබන් ඩයොක්සයිඩ් වල ලුයිස් ව්‍යුහය. හරිනේ? ලුයිස් ව්‍යුහය. එහෙනම් හදාගන්න අඩුපාඩු තියෙනම් මොන හරි මකට කියන්න. ඔන්න ඕක තමයි සාමාන්‍යයෙන් මේක තිත් කතර සටහන මේක ලුයිස් ව්‍යුහය. හරි? එතකොට තිත් කතර සටහනේ මේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන අඳින්න නැතුව කවුරු හරි දරුවෙක් නිරූපණය කරයි කියලා කිසි අවුලක් නැහැ. නිවැරදි. ඒ වගේම මේ සීමා වයින් හරියට ලකුණු කරේ නැහැ කියලා කිසි අවුලක් නැහැ. ඔයාලගේ විභාගෙදී මේක දුන්නොත් බලන්නේ හරියට අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ටික නිරූපණය කරලා තියෙනවද? තිත් කතර සටහන අහුවොත් බලනවා තිතුයි කතරයි හරියට පාවිච්චි කරලා තියෙනවද? ලුයිස් ව්‍යුහයේදී අනිවාර්යෙන් බලනවා බන්ධන නිරූපණය කරලා තියෙනවද හරියට? ඒ වගේම එක සර යුගල් හරියට දාලා තියෙනවද කියලා. ඕක තමයි කාබන් ඩයොක්සයිඩ් වල ලුයිස් ව්‍යුහය සහ තිත් කතර සටහන. හරි. ඊළඟට මොකද්ද පුතේ දුන්නේ අනිත් එක? මීතේන්ද CH4. ඔව් හරි CH4. හොඳයි. අපි බලමු CH4. මේ බලන්න. CH4. ඒ කියන්නේ මීතේන්. හරි. CH4. බලන්න කාබන් 6යි 2යි 4යි. එහෙනම් ඉතිරි හයිඩ්‍රජන් 4 ඉතිරි 4 දෙනා හයිඩ්‍රජන්ගෙන් ඉල්ල ගන්න ඕනේ. 1 1 1 1. කේන්ද්‍රීය පරමාණුව වෙන්නේ කාබන්. පළවෙනි ශක්ති මට්ටමේ දෙන්න ඉන්නවා. ඒක ඇඳත් එකයි නැතත් එකයි. දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4ක් ඉන්නවා. මම මේ 4 දෙනා 4 පැත්තෙන් අදින්න. ඊට පස්සේ හයිඩ්‍රජන් 4ක් ඉන්නවා. හයිඩ්‍රජන් එක්කෙනෙක් මේ පැත්තේ අනිත් එක්කෙනා මේ පැත්තේ මේ පැත්තේ මේ පැත්තේ. එතකොට වෙන්නේ මොකද්ද? මේ ඉලෙක්ට්‍රෝනයයි මේ හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝනයයි හවුලේ තියාගන්න. එහෙනම් මම මෙතන අඳිනවා මේක මම පැත්තකට කරලා මෙතන අඳිනවා කතිරයයි කතිරය අපි අතන කතිරයයි තිතයි. මෙතනත් මම අඳිනවා මේක අඳින්න නැතුව කතිරයයි තිතයි. මෙතනත් මම අඳිනවා මේක අඳින්න නැතුව හරි හයිඩ්‍රජන් පැත්තට කතිරය යන්න ඕනේ කතිරයයි තිතයි. මෙතනත් මම අඳිනවා කතිරයයි තිතයි මේක අඳින්නේ නැහැ. එහෙනම් මෙතන අපිට මේ අවසාන ශක්ති මට්ටම මෙතන නිරූපණය කරන්න අවශ්‍ය නැහැ. කෙලින්ම අපිට ඔන්න ඔය විදිහට මීතේන් වල තිත් කතර සටහන අඳින්න පුළුවන්. මේ පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙක ඇඳේ නැතත් කිසි අවුලක් නැහැ. ඕක තමයි මීතේන් වල තිත් කතර සටහන. එතකොට මෙයාගේ කාබන්ගේ අවසාන ශක්ති මට්ටම ගත්තොත් මෙන්න මේක තමයි අවසාන ශක්ති මට්ටම. මේ හයිඩ්‍රජන් ඒ විදිහට ඒක අතර දෙනා යනවා. එතකොට මේකේ ලුයිස් ව්‍යුහය ඇන්දොත් කාබන් මැද ඉන්නවා. හයිඩ්‍රජන් 4 දෙනා 4 පැත්තේ ඉන්නවා. මේ විදිහට හයිඩ්‍රජන් 4 දෙනා 4 පැත්තේ ඉන්නවා. බලන්න කාබන්ගේ අවසාන ශක්ති මට්ටමේ 4යි හිටියේ 4 දෙනාම දුන්නා. එහෙනම් එක ඉලෙක්ට්‍රෝනයක් ඉතුරු වෙලා නැහැ. ඒ නිසා මේක වටේ එක සැර යුගල් කිසිවක් නැහැ. හරි? හයිඩ්‍රජන් වටේ කොහොමත් එක සැර යුගල් නැහැ. එක ඉලෙක්ට්‍රෝනයනේ ඉන්නේ. ඕක තමයි හයිඩ්‍රජන් අණු 7 කියන්නේ කාබන් එකකට හයිඩ්‍රජන් 4ක් එකතු වෙලා මීතේන් අණුව හැදෙනකොට ඔන්න ඕක තමයි ලුයිස් ව්‍යුහය. හරි. එහෙනම් මේක තිත් කතර සටහන මේක ලුයිස් ව්‍යුහය මේක සම්පූර්ණයෙන්ම තිත් වලින් ඇඳොත් ලුයිස් තිත් ව්‍යුහය.
හොඳයි. හරි. ඔතනින් සහසංග බන්ධනවල ඔය නිරූපණය කිරීම ඉවරයි. ඔයාලගේ අච්චු පොතේ තියෙනවා. අපි මේ කතා කරපු ටික සේරම තියෙනවා. සාමාන්‍යයෙන් ওই විදියට ඔක්සිජන් අණුව, නයිට්‍රජන් අණුව, හයිඩ්‍රජන් අණුව, ඊට පස්සේ ඇමෝනියා අණුව, මීතේන් අණුව, හරි කාබන් ඩයොක්සයිඩ් අණුව ඒ විදියට ඔක්කොම ඔයාලගේ අච්චු පොතේ තියෙනවා. ඒවත් හොඳට තේරුම් ගන්න. ඔතන යටින් එච්චරයි නේද පුතේ දුන්නේ. තව මොනවා හරි දුන්නද කරන්න කියලා? ගිය සතියේ එච්චරද? තව මොනවා හරි දුන්නද අඳින්න? නැද්ද? හොඳයි. හරි. එහෙනම් right එච්චරයි. හොඳයි. ඊළඟට මාතෘකාවක් ලියා ගන්න. මාතෘකාව ලියනකොට පොඩ්ඩක් සෑයූ කියලා ලියන්න. සැලකිය යුතුයි. දැන් හොඳට මතක තියාගන්න තිත්කදිර සටහන, ලුයිස් තිත් ව්‍යුහය සහ ලුයිස් ව්‍යුහය. ලියන්න සැලකිය යුතුයි ලියන්න. ලියන්න. ඉහත ආකාරයට දැන් මේවා ආයි තමන් ඇඳලා පුරුදු වෙන්න ඕන. හරිද? ඉහත ආකාරයට තිත් කතිර සටහන ලුයිස් තිත් ව්‍යුහය සහ ලුයිස් ව්‍යුහය ඉහත ආකාරයට තිත් කතිර සටහන ලුයිස් තිත් ව්‍යුහය සහ ලුයිස් ව්‍යුහය නිරූපණය කිරීමේදී අවසාන ශක්ති මට්ටම් වල ඇති ඉලෙක්ට්‍රෝන පමණක් නිරූපණය කිරීම ප්‍රමාණවත් වේ. ඇතුළේ ඉලෙක්ට්‍රෝන ඇන්දයි කියලා වරදක් නැහැ. සාමාන්‍යයෙන් අවසාන ශක්ති මට්ටමේම විතරක් ඇන්දාම හොඳටම ඇති. හරි? අවසාන ශක්ති මට්ටම් වල ඇති ඉලෙක්ට්‍රෝන පමණක් නිරූපණය කිරීම ප්‍රමාණවත් වේ. දෙවනි කරුණ ඒක තමයි වැදගත්ම කරුණ මෙන්න මේක. ඔය ලුයිස් ව්‍යුහය අඳිනකොට අර හවුලේ තියාගන්න ඉලෙක්ට්‍රෝන බන්ධන වලින් පෙන්වන්නම ඕන. ඉලෙක්ට්‍රෝන යුගලක් නම් හවුලේ තියාගන්නේ බන්ධන එකයි. කාබන් ඩයොක්සයිඩ් අණුව අපි ඇඳන ඉරි කැලි දෙකක්, ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් හවුලේ තියාගන්න. ඒ කියන්නේ හතරක් හවුලේ තියාගන්න ඕන නම් බන්ධන දෙකයි. හරි? ලියා ගන්න දෙවන දර ලකුණු දාලා ලියන්න. ලුයිස් ව්‍යුහය නිරූපණය කරන විට ලුයිස් ව්‍යුහය නිරූපණය කරන විට හවුලේ තබා ගන්නා ඉලෙක්ට්‍රෝන යුගල් කියන්නේ මෙන්න මේවා නේද? හවුලේ තබා ගන්නා ඉලෙක්ට්‍රෝන යුගල් බන්ධන ඉලෙක්ට්‍රෝන මෙවලියන් හවුලේ තබා ගන්නා ඉලෙක්ට්‍රෝන යුගල් බන්ධන වලින් දැක්විය යුතුය. හවුලේ තබා ගන්නා ඉලෙක්ට්‍රෝන යුගල් බන්ධන වලින් දැක්විය යුතුය.
හවුලේ තබා ගන්නා ඉලෙක්ට්‍රෝන යුගල් බන්ධන වලින් දැක්විය යුතුය. හවුලේ තබා ගන්නා ඉලෙක්ට්‍රෝන යුගල් බන්ධන වලින් දැක්විය යුතුය. එතෙන්ටම ලියන්න. තවද අවසාන ශක්ති මට්ටමේ පවතින බන්ධන නොසාධන ඉලෙක්ට්‍රෝන යුගල්. ඒවා හැමතිස්සෙම තියෙන යුගල් වශයෙන්. අවසාන ශක්ති මට්ටමේ ඉන්න බන්ධන හදන්නේ නැති ඉලෙක්ට්‍රෝන යුගල්. තවද අවසාන ශක්ති මට්ටමේ පවතින බන්ධන නොසාධන ඉලෙක්ට්‍රෝන යුගල් එකසර යුගල් වශයෙන් දැක්විය යුතුය. ඒවා සාමාන්‍යයෙන් තිත් වලින් තමයි දක්වන්නේ. එකසර යුගල් වශයෙන් දක්වන්න ඕන අවසාන ශක්ති මට්ටමේ ඉන්න හැබැයි බන්ධන හදන්නේ නැති ඉලෙක්ට්‍රෝන. ඔයාලා මතකද ඇමෝනියා NH3 වල N වලට හයිඩ්‍රජන්ලා තුන් දෙනාට අමතරව තව ඉලෙක්ට්‍රෝන දෙකක් යුගලක් දාලා. ඒ තමයි බන්ධන නොසාධන එකසර ඉලෙක්ට්‍රෝන යුගල. තේරුණානේ? ආන්නේ විදිහට දානවා. හරි? දැන් මෙතන නම් බන්ධන නොසාධන ඉතුරු වෙච්ච ඉලෙක්ට්‍රෝන යුගල නැහැනේ. අවසාන ශක්ති මට්ටමේ 4යි හිටියේ 4ම දුන්නා. දැක්කද? ඒතර මීතේන් අණුවේ කාබන් වටේ එකසර යුගල් කිසිවක් නැහැ. දැන් මේ වගේ බහුවර්ණ ප්‍රශ්න වල මේවා එනවා. නිවැරදි ප්‍රකාශය තෝරන්න කියලා උත්තර 4ක් දෙනවා. මීතේන් අණුවේ කාබන් වල එකසර ඉලෙක්ට්‍රෝන කිසිවක් නොමැත. ඊට පස්සේ එනවා ඇමෝනියා අණුවේ නයිට්‍රජන් පරමාණුව සතුව එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් පවතී. එහෙම හරි උත්තර 3කුත් එක්ක වැරදි උත්තරයකුත් දෙනවා. නැත්තම් වැරදි උත්තර 3කුත් එක්ක හරි උත්තරයක් දෙනවා. ඒ අනුව ප්‍රශ්නය අහන නිවැරදි උත්තරය වෙන්නේ මොකද්ද? නැත්තම් සාවද්‍ය ප්‍රකාශය වෙන්නේ මොකද්ද? ඒතකොට හරි පරිස්සමෙන් හොඳට පුළුල්ව හිතලා මේවට උත්තර දෙන්න ඕන. හරිනේ? right. ඊට පස්සේ මාතෘකාවල් ලියා ගන්න. සහසංවිජ බන්ධන සහිත සංයෝගවල ලක්ෂණ. ඔයාලට මතක ඇති අයනික බන්ධනවලත් අපි ඒ වගේම කතා කරා. මාතෘකාවල යන සහසංවිජ බන්ධන සහිත සංයෝගවල ලක්ෂණ. හොඳයි. මාතෘකාවල යන සහසංයුජ බන්ධන සහිත සංයෝගවල ලක්ෂණ. හරි. සහසංයුජ බන්ධන සහිත සංයෝග ගත්තොත් ඔය ඔක්සිජන්, නයිට්‍රජන්, හයිඩ්‍රජන්, කාබන් ඩයොක්සයිඩ්, මීතේන්, ඇමෝනියා මෙන්න මේවා පරමාණු කිහිපයක් එකතු වෙලා විතරයි හැදෙන්නේ. අර අයනික බන්ධන වගේ පරමාණු පොකුරු එකතු වෙලා හැදෙන්නේ නැහැ. පරමාණු කිහිපයක් එකතු වෙලා හැදෙන කුඩා අණු. ඔක්සිජන් කියන්නේ කුඩා අණුවක්. කාබන් ඩයොක්සයිඩ් කියන්නේ කුඩා අණුවක්. ආන්නේ විදිහට තමයි මේවා සැකසීලා තියෙන්නේ. ඔයාලට මතක ඇති අයනික බන්ධන ගත්තොත් විශාල අයනික දැලිසක් විදිහට තමයි පවතින්නේ. නමුත් සහසංයුජ බන්ධන පවතින්නේ කුඩා අණු වශයෙන් පවතී. එහෙනම් පළවෙනි එක ලියා ගන්න. පළවෙනි එක පරමාණු කිහිපයකින් සෑදුණු කුඩා අණු වශයෙන් පවතී. පරමාණු කිහිපයකින් සෑදුණු කුඩා අණු වශයෙන් පවතී. පරමාණු කිහිපයකින් සෑදුණු කුඩා අණු වශයෙන් පවතී. ඒක තමයි පළවෙනිම කරුණ. හරි? පරමාණු කිහිපයකින් සෑදුණු කුඩා අණු වශයෙන් පවතී. ඒ අංක 1. හරි.
පරමාණු කිහිපයකින් සෑදුණු කුඩා අණු වශයෙන් පවතී. දෙක. ඒ වගේම හොඳට මතක තියාගන්න මේ කුඩා අණු වශයෙන් හැදිච්ච ඒවායි ද්‍රවාංක තාපාංක බොහොම අඩු වගේක් තමයි ගන්න. සාපේක්ෂව ද්‍රවාංක තාපාංක ගොඩක් අඩුයි. දැන් ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ්, හයිඩ්‍රජන්, නයිට්‍රජන් ඒ වගේ ඒවායි ද්‍රවාංක තාපාංක සාපේක්ෂව අඩුයි. ජලයේ ද්‍රවාංකයේ තාපාංකයේ පොඩ්ඩක් වැඩි වෙලා තියෙන සුවිශේෂී ගුණයක් නිසා ඒක අපි ඊළඟට කතා කරමු. හරි? එහෙනම් ලියා ගන්න දෙවෙනි එක ලියා ගන්න. ද්‍රවාංක සහ තාපාංක පහළ අගයක් ගනී. ද්‍රවාංක සහ තාපාංක පහළ අගයක් ගනී. රායනික බන්ධනවල වගේ ලොකු අගයක් නැහැ. ද්‍රවාංක සහ තාපාංක පහළ අගයක් ගනී. තුන්වෙනි එක. මේ බලන්න. මේකේ දැන් ආයනික සංයෝගන බොහෝමයක් ඉන්නේ කාමර උෂ්ණත්වයේ ඝන අවස්ථාවේ. ලුණු, මැග්නීසියම් ක්ලෝරයිඩ්, සෝඩියම් කාබනේට්, මැග්නීසියම් කාබනේට් ඒ වගේ ඝන අවස්ථාවේ තමයි තියෙන්නේ. හැබැයි සහසංයෝජ බන්ධන ගත්තොත් ඔක්සිජන්, හයිඩ්‍රජන්, කාබන් ඩයොක්සයිඩ් මේවා වායු අවස්ථාවේ තියෙනවා. H2O ප්‍රධාන වශයෙන් ද්‍රව අවස්ථාවේ තියෙනවා. ඊට පස්සේ පුතේ හොඳට මතක තියාගන්න මිනිරන් මම ඊළඟට කතා කරන මේවා ගැන දියමන්ති මේවායි තියෙන්නේ සහසංයෝජ බන්ධන හැබැයි ඒවා ඝන අවස්ථාවේ පවතී. එහෙනම් මේවා සාමාන්‍ය තත්ත්වයකදී ඝන ද්‍රව වායු කියන අවස්ථා තුනේම දකින්න පුළුවන්. හරි? එහෙනම් තුන්වෙනි කරුණ ලියා ගන්න ඊළඟ මේ සහසංයෝජ බන්ධන වල ලක්ෂණ විදිහට ලියා ගන්න. يعني සාමාන්‍ය තත්ත්වයකදී ඝන ද්‍රව සහ වායු ලෙස පවතී. හරි. මෙන්න මේකට මේ උදාහරණ දෙක ලියා ගන්න. ඝන අවස්ථාවේ තියෙන ඒවා, ද්‍රව අවස්ථාවේ තියෙන ඒවා, වායු අවස්ථාවේ තියෙන ඒවා මේ විදිහට පොඩ්ඩක් ඔතන ලියලා. මෙතන තව ඉන්න H2O2 කියලා කෙනෙක්. එයාගේ නම හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. ඔය තුවාල වලට එහෙම දැම්මම පෙනෙන්නේ ආන්‍ය. එයත් සහසංයෝජ බන්ධනයක් ද්‍රව. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. තව ඉන්නවා ක්ලෝරෝෆෝම් කියලා කෙනෙක් CCl4. ක්ලෝරෝෆෝම්. නැත්නම් එයාට තව නමක් කියනවා කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ්. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් කියලා කියනවා. ක්ලෝරෝෆෝම් නැත්නම් CCl4. ඒ ඔක්කොම ද්‍රව. හරි? ජලය කියන බව දන්නවනේ H2O2 ද්‍රවයක්, CCl4 කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් ද්‍රවයක්. ඒ ඔක්කොම සහසංයෝජ බන්ධන. ඊට පස්සේ මිනිරන් දියමන්ති කියන ඒවාට අපි සූත්‍ර ලියන්නේ නැහැ. ඒවා පරමාණු වල දැලිසක් විදිහට පවතින අවස්ථා අපි ඊළඟට ඒක ගැන කතා කරනවා. ඒවත් සහසංයෝජ බන්ධන හැබැයි ඝන. මේගොල්ලෝ වායු. මෙන්න මේ වග්ගෝ පොඩ්ඩක් ලියලා තියන්න.
හොඳයි. එහෙනම් සහසංගජ බන්ධන ගණිතද්‍රව වායු අවස්ථාවේ තියෙනව මතක තියාගන්න. මොන හරි ප්‍රශ්නයක් තියෙනම් කතා කරන්න. හරි. ඊළඟට ඔව් පුතේ ප්‍රශ්නයක් නම් අහන්න. CCl CCl වලට සිහිය නැති වෙනව නේද කියලා අහලා තියෙනවා. ඔව් ක්ලෝරෝෆෝම් කෑල්ලක් ලේන්සුවක පොඟවල නහයට පොඩ්ඩක් තද කරන් හිටියනම් ඇති සිහිය නැති වෙනවා. ඔය එහෙම කළා තමයි ඔය සමහර කට්ටිය ඔය අල්ලගෙන යන්නේ. ඒකවල මොකක්වත් කරගන්න බෑනේ. කෙලින්ම ක්ලෝරෝෆෝම් පොඟවපු ලේන්සුවක් අරගෙන තියාගෙන ඉඳලා ඒ අවශ්‍ය ඔය උස්සන් යන්න ඕන නම් කවුරු හරි පග්ගාල මූණට තියලා තද කරගන්නවා. විනාඩි 2යි සිහිය නැති වෙලා වැටෙනවා. හරි? ක්ලෝරෝෆෝම් පාවිච්චි කරනවා. ඒකටත් ඒ වගේම ওই සමහර ওই විද්‍යාගාරේ තියෙන ওই නිදර්ශක කල් තියා ගන්නත් ක්ලෝරෝෆෝම් පාවිච්චි කරන. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමුකෝ මේ විද්‍යාගාරවල තියෙනවා සති 2 කලල, සති 4 කලල, මාස 3 ඒවා, මාස 6 ඒවා බිහි වෙන්න ඕනම වෙන්න කලල මව්කුස තුලදී විවිධ හේතුන් මත මිය ගියාට පස්සේ ඒවා අධ්‍යයනය කරන්න උසස් පෙළ ජීව විද්‍යාගාරේ තියලා තියෙනවා. ඒවත් ක්ලෝරෝෆෝම් දියරවල ගිල්වල තමයි කියන්නේ. ඒක නරක වෙන්නේ නැහැ. හරිනේ? හොඳයි. එහෙනම් මම හිතනවා සහසංගජ බන්ධනවල ඝනද්‍රව වායු අවස්ථාව පැහැදිලි ඇති. ඊළඟ ලක්ෂණ ලියා ගන්න. හරි. ඊළඟ තමයි හොඳට මතක තියාගන්න මේ සහසංගජ බන්ධන වලින් හැදිච්ච ඒවයි කිසිවක් විද්‍යුතය සන්නයනය කරන්නේ නැහැ. හැබැයි සාමාන්‍යයෙන් අපි පුංචි පන්තිවල ඉඳලම දන්නෝ අලෝහයක් වන නමුත් විදුලිය සන්නයනය කරන දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි එක්කෙනෙක් කාබන්, අනිත් එක්කෙනා මිනිරන්. කාබන් වලයි මිනිරන් වලයි දෙකේම තියෙන සහසංගජ බන්ධන. හැබැයි විදුලිය සන්නයනය කරන සුවිශේෂී අවස්ථාවක් හොඳට මතක තියාගන්න. ඒ හැර වෙන කවුරුවත් විද්‍යුතය සන්නයනය කරන්නේ නැහැ. දැන් ওই පෙට්‍රල්, ඩීසල් වගේ ඒවායි තියෙන්නේ සහසංගජ බන්ධන. විදුලිය ගමන් කරන්නේ භූමි තෙල්. හරි? නමුත් ජලයේ ආශ්‍රිත ජලය ඒගොල්ලෝ දන්න විදුලිය ගමන් කරන්නේ ආශ්‍රිත ජලයේ තියෙන සහසංගජ බන්ධන විදුලිය ගමන් කරන්නේ. නමුත් ජලයට විවිධ අයන වර්ග එකතු වුණාම තමයි විදුලිය ගමන් කරන තත්ත්වයටපත් වෙන්නේ. හරි? එහෙනම් ලියා ගන්න ඊළඟ කරුණ ලියන්න. බොහෝ විට විද්‍යුතය සන්නයනය නොකරයි. බොහෝ විට විද්‍යුතය සන්නයනය නොකරයි. බොහෝ විට විද්‍යුතය සන්නයනය නොකරයි. වරහන් ඇතුළේ ලියන්න කාබන් සහ මිනිරන් හැර. ඒක විශේෂයෙන් මතක තියාගන්න ඕන. කාබන් සහ මිනිරන් කියන දෙන්න විදුලිය සන්නයනය කරන සහසංගජ බන්ධන වලින් හැදිච්ච අලෝහ දෙකක්. මෙන්න කවුරුවත් අලෝහ විද්‍යුතය සන්නයනය කරන්නේ කාබන් සහ මිනිරන් පමණයි. එනම් බොහෝ විට විද්‍යුතය සන්නයනය නොකරයි. වරහන් ඇතුළේ තියෙන කාබන් සහ මිනිරන් හැර. හරි? ඊළඟ කරුණ ලියන්න ලක්ෂණ වල ඊළඟ එක. ඒ වගේම තමයි සහසංගජ බන්ධනවල සමහර ඒවා ජලයේ දිය වෙනවා. දැන් සීනි වල තියෙන සහසංගජ බන්ධන. සුක්‍රෝස් වතුරේ දිය වෙනවා. හැබැයි විදුලිය සන්නයනය කරන්නේ නැහැ ජලීය ද්‍රාවක. ඒ වගේම සීනි රත් කරලා දිය කරන්න පුළුවන්. විලීන ද්‍රවයක් බවට පත් වෙනවා. එතකොටත් විද්‍යුතය සන්නයනය කරන්නේ නැහැ. එහෙනම් සහසංගජ බන්ධනවල මතක තියාගන්න සමහර ඒවා ජලයේ දිය වෙනවා. සමහර ඒවා දිය වෙන්නේ නැහැ. දිය වුණා විද්‍යුතය සන්නයනය කරන්නේ ජලීය හෝ විලීන ද්‍රාවණ එකක්. හරි? දැන් ග්‍රීස් වගේ එකක් ගන්න. ග්‍රීස් වල තියෙන්නේ සහසංගජ බන්ධනයක්. නමුත් ග්‍රීස් ජලයේ දිය වෙන්නේ නැහැ. නමුත් අයනික බන්ධන ගත්තොත් බොහෝමයක් 99%ක්ම ජලයේ දිය වෙනවා. තේරුණානේ? ඔව්. පැන්සල ඇතුලේ තියෙන්නේ පුතේ මිනිරන්. ඔව්. ඒතකොට පැන්සල ගත්තොත් එහෙම පැන්සල විද්‍යුතය සන්නයනය කරනවා. මොකද මිනිරන් කියලා කියන්නේ සුවිශේෂී සහසංගජ බන්ධන වලින් හැදිච්ච අලෝහමය ඝන ද්‍රව්‍යයක්. අපි මිනිරන් ගැන තව චුට්ටකින් කතා කරනවා. හරි? දියමන්ති ගැනත් කතා කරනවා. හොඳයි. එහෙනම් ලියා ගන්න ඊළඟ කරුණ ලියන්න. ඇතැම් සංඝටක ජලයෙහි දිය වේ. ඇතැම් සංඝටක
ජලයෙහි දිය වේ. ඇතැම් සංඝටක ජලයෙහි දිය වේ. නමුත් එවැනි ජලීය ද්‍රාවණ විදුලිය සන්නයනය නොකරයි. දැන් අයනික බන්ධනවල නම් විදුලිය සන්නයනය කරනවා. නමුත් මේවයි නෑ. නමුත් එවැනි ජලීය ද්‍රාවණ විදුලිය සන්නයනය නොකරයි. හොඳයි. එහෙනම් එතනින් හොඳට මතක තියාගන්න සහසංයුජ බන්ධන සහිත සංඝටකවල ලක්ෂණ, ඒ වගේම කලින් මම කියලා දුන්න අයනික බන්ධන සහිත සංඝටකවල ලක්ෂණ ඒවා හොඳට මතක තියාගන්න. මොකද පුතේ? මට තේරුන්නේ නැහැ පුතේ. ආයි කියන්නේ? Q එක චුට්ටක් ආයි කියන්න. ඔව් Q එක කියලා කියන්නේ දැන් සහසංයුජ බන්ධනවලයි අයනික බන්ධනවලයි ගත්තොත් එහෙම වෙනස්කම් තියෙනවනේ. දැන් අන්තිමටම කිව්වේ සහසංයුජ සංඝටක සමහර ඒවා ජලයේ දිය වෙනවා. නමුත් ඒ ද්‍රාවණ විද්‍යුතය සන්නයනය කරන්නේ නැහැ. ඒක තමයි අන්තිමටම කියපු කරුණ. දැන් විභාගයේ සමහර වෙලාවට කියනවා අයනික බන්ධන සහ සහසංයුජ බන්ධන අතර වෙනස්කම් දෙකක් ලියන්න. ඒ වගේ ප්‍රශ්න දීපු අවස්ථා ඕන තරම් තියෙනවා. එතකොට ඔයාලා හරියට වගුවක් ගහලා අයනික බන්ධන එක පැත්තක සහසංයුජ බන්ධන අනිත් පැත්තේ ලියලා ලස්සන ලියන්න පුළුවන්. අයනික බන්ධන ගත්තොත් ද්‍රවාංක තාපාංක සාපේක්ෂව ඉහළයි. නමුත් සහසංයුජ බන්ධන ගත්තොත් ද්‍රවාංක තාපාංක සාපේක්ෂව පහළයි. ඒ වගේම ලියන්න පුළුවන් අයනික බන්ධන බොහෝමයක් ජලයේ දිය වෙනවා. නමුත් සහසංයුජ පැත්තේ බොහෝමයක් කියන කතාව කියන්න බෑ. බොහොම සුළු ප්‍රමාණයයි ජලයේ දිය වෙන්නේ. නමුත් ජලයේ දිය වුණාට විදුලිය සන්නයනය කරන්නේ නැහැ. අයනික පැත්තේ ඒවා ජලයේ දිය වෙනවා විතරක් නෙමෙයි එවැනි ද්‍රාවණ විද්‍යුතයක් සන්නයනය කරනවා. ඒ වගේම සහසංයුජ බන්ධන ගත්තොත් කුඩා අණු වශයෙන් පවතින්නේ. නමුත් අයනික බන්ධන වලට මම කියලා දුන්නා පරමාණු එකතු වෙලා ධන සහ ඍණ ආරෝපණ සහිත පරමාණු පොකුරු විදියට තමයි තියෙන්නේ. ඒ නිසා ඒවයි අපි කියන එක අයනික දැලිසක් කියලා. අයන ඉලෙක්ට්‍රෝන ලබාගත්ත හෝ පිට කරපු පරමාණුවකට අපි කියන්නේ අයනයක් කියලා. ඒ වගේ අයන පොකුරු වශයෙන් තමයි අයනික බන්ධනයක පවතින්නේ. ඒ නිසා ඒවැයි ද්‍රවාංක තාපාංක ගොඩක් ඉහළ අගයක් ගන්නවා. ඒ වගේ කල්පනා කරලා ලියන්නට ඕන ඒ වගේ වෙනස්කම් ඇහුවොත්. හරි? හොඳයි. ඊළඟට පුංචි අනුමාතෘකාවක් ලියා ගන්න. මාතෘකාව ලියන පරමාණුක දැලිස. පරමාණුක දැලිස. පරමාණුක දැලිස. හොඳයි. පරමාණුක දැලිස. පරමාණුක දැලිස. හරි. දැන් සහසංයුජ බන්ධනවල තමයි මේ පරමාණුක දැලිස කියන එක අපි කතා කරන්නේ. අයනික දැලිස කියන එක අයනික බන්ධනවල තමයි තියෙන්නේ. එතකොට අපි බලමු පරමාණුක දැලිසක් කියන්නේ මොකක්ද කියලා. හොඳට බලාගන්න. හරි. පරමාණුක දැලිසක් කියන්නේ පුතේ මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා ඔයාලට පෙන්නන්නම් පොඩි එවැනි අවස්ථාවකට පුංචි උදාහරණයක්. හරි මේ බලන්න. දැන් පරමාණු එකතු වෙලා හැදිච්ච දැලිසක් විදියට ඒ කියන්නේ පරමාණු රාශියක් එකට එකතු වෙලා මේ තියෙන්නේ. දැන් මෙතන මෙන්න මේ තියෙන්නේ මිනිරන් කුට්ටියක්. දැන් මිනිරන් කුට්ටියක් ඇතුළේ ගත්තොත් මේ කළු මේ මෙතන මේ නිකන් මේ ලා නිල් පාටින් වගේ පෙන්වන්නේ කාබන් පරමාණු. හැම කාබන් පරමාණුවක් වටේටම බන්ධන 3යි හදන්නේ. බලන්න හැම කාබන් එකක් වටේටම තියෙන ඉරි කෑලි 3යි. නමුත් කාබන් වටේට තියෙනවා බන්ධන 4ක් හදන්න පුළුවන් අවස්ථාව. එතකොට බලන්න කාබන් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 3ක් ඉන්නවා. මේ 4ක් ඉන්නවා. 4න් 3ක් මෙතන බන්ධන හදනවා. ඉතුරු ඉලෙක්ට්‍රෝනය නිදහසේ ඉන්නවා. ඒ නිසා තමයි මිනිරන් වල විද්‍යුතය සන්නයනය වෙන්නේ. සාමාන්‍ය කාබන් වලත් ওই විදිහටම තමයි ඉන්නේ. සාමාන්‍ය කාබන් කූරක් ගත්තොත් ওই බැටරි කෑල්ලක් ඇතුලේ තියෙන ඒත් හැම කාබන් පරමාණුවක් වටේටම බන්ධන 3යි හදන්නේ.
ඉතිරි ඉලෙක්ට්‍රෝනය නිදහසේ ඉන්නවා. ඒ නිසා තමයි ඒ ඉලෙක්ට්‍රෝනයට පුළුවන්කම තියෙනවා විදුලිය අරගෙන යන්න. ඒ නිසා තමයි කාබන් සහ මිනිරන් වල විද්‍යුතය සන්නයනය කරනවා කියලා අපි කියන්නේ. ඒක හොඳට මතක තියාගන්න. මිනිරන් වල ගත්තොතින් මෙන්න මේ වගේ ස්තර වශයෙන් තියෙන මිනිරන්. ඒ නිසා මිනිරන් නිකන් අර පතුරු ගැලවෙන ස්වභාවයක්. නැත්නම් අර ස්තර වෙන් වෙන ස්වභාවයක් ගන්නවා මිනිරන් වල. ඒක හොඳට මතක තියාගන්න. මිනිරන් ගත්තොත් ඒකේ තියෙන පරමාණුක දැලිසක්. හැබැයි මේක ද්විමාන දැලිසක් විදියටයි තියෙන්නේ. ද්විමාන කියන්නේ එක ස්තරයක විතරයි තියෙන්නේ. බලන්න දියමන්ති මේ තියෙන්නේ. දියමන්ති ගත්තොත් ඔයාලා හොඳට බලන්න මේකේ මෙන්න මේ කළු පාට බෝල වගේ දාපු එකේ හැම බෝලයක්කින්ම නිරූපණය කරන්නේ කාබන් පරමාණුවක්. එතකොට බලන්න මේකේ මේ කාබන් පරමාණු මේකේ ගත්තොත් බලන්න මේ කාබන් පරමාණු බලන්න. කාබන් පරමාණු වටේ තවත් කාබන් පරමාණු 4ක් හයි වෙලා තියෙනවා. මේ කෙලවරවල වල ඉන්නේවට තව කාබන් පරමාණු හයි වෙනවා. නමුත් ඒව ඇඳලා නැත්තේ නිසා. නමුත් බලන්න ඊට ඇතුලෙන් තියෙන හැම එකකම බලන්න කාබන් පරමාණු 4ක් හැම කාබන් පරමාණුවකටම සම්බන්ධ වෙනවා. ඔන්න ওই විදියට බලන්න හැම කාබන් පරමාණුවක් වටේටම කාබන් පරමාණු තවත් 4ක් බැඳෙනවා. එතකොට අපි කියන්නේ ඕක ත්‍රිමාන ව්‍යුහයක් වශයෙන් පවතිනවා. ඒතර හොඳට මතක තියාගන්න කාබන් පරමාණු ත්‍රිමාන අවකාශයේ පිළියෙල වෙලා තමයි දියමන්ති හැදෙන්නේ. ඒ වගේම කාබන් වලින් හැදෙන ওই අඟුරු, ඒ වගේම ගල් අඟුරු, ඊට පස්සේ දැලි, ඊට පස්සේ මිනිරන්, දියමන්ති ওই හැම එකකින්ම ත්‍රිමාන අවකාශයේ පිළියෙල වෙන්නේ දියමන්ති විතරයි. ඒ වගේම තමයි කළු පාටක් නොගන්න එකම කාබන් වල බහුරූපී ආකාරය වෙන්නේ දියමන්ති විතරමයි. දියමන්ති වලට ඉතාම ඉහළ මිලක් ලැබෙන්නේ ඔන්න ඔය දියමන්ති සතුව තියෙන ත්‍රිමාන හැකියාව නිසා. ඒ නිසා දියමන්ති වල ඉතාම ඉහළ දෘඩ බවක් තියෙනවා. මොනතරම් දෘඩයිද කියනවා නම් දියමන්තියක් අරගෙන වීදුරුවක් උඩ ඉරක් ඇන්දොත් වීදුරුව කැපිලා යනවා. ටයිල් එක කැපිලා යනවා. ඒ තරම් ඉහළ දෘඩ බවක් ගන්නවා. මේක සුවිශේෂී අවස්ථාවක්. සහසංයුජ බන්ධන තිබුණත් මේ ත්‍රිමාන අවකාශයේ පිළියෙල වීම නිසා ඊටාම ඉහළ ද්‍රවාංක තාපාංක දෘඩ බවක් දියමන්ති වලට බලා ගන්න පුළුවන්. මිනිරන් වලටත් ඊට වඩා අඩු ද්‍රවාංකයක් තාපාංකයක් පවතිනවා. තේරුණාද? හරි. එහෙනම් ලියා ගන්න පරමාණුක දැලිස. හරි. පරමාණුක දැලිස. ලියන්න මෙහෙම. ලියන්න. පරමාණු රාශියක් පරමාණු රාශියක් සහ සංයුජ බන්ධන වලින් බැඳී පරමාණු රාශියක් සහ සංයුජ බන්ධන වලින් බැඳී පරමාණු රාශියක් සහ සංයුජ බන්ධන වලින් බැඳී පරමාණුක දැලිසක් සාදයි. පරමාණුක දැලිසක් සාදයි. පරමාණු රාශියක් සහ සංයුජ බන්ධන වලින් බැඳී පරමාණු දැලිසක් සාදයි. එහිදී එම පරමාණු පිළියෙල වන ආකාරය අනුව එම පරමාණු පිළියෙල වන ආකාරය අනුව පරමාණුක දැලිස් වර්ග දෙකක් පවතී. එහිදී එම පරමාණු පිළියෙල වන ආකාරය අනුව පරමාණුක දැලිස් වර්ග දෙකක් පවතී. පළවෙනි එක ලියාගන්න ද්විමාන දැලිස. ද්විමාන දැලිස. පළවෙනි එක ලියන්න ද්විමාන දැලිස.
ද්විමාන දැලිස. හරි. ද්විමාන. එහෙනම් මේ තියෙන්නේ ද්විමාන දැලිස. ඔන්න ආයෙ සැරයක් බලාගන්න. මෙන්න මේ තියෙන්නේ ද්විමාන දැලිස. එතකොට මේ ද්විමාන දැලිසේ හැම පරමාණුවක් වටේම බන්ධන 3යි හදන්නේ. ඒ නිසා එක ඉලෙක්ට්‍රෝනයක් නිදහසේ ඉන්න. මොකද කාබන් හැම පරමාණුවකම අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4ක් ඉන්නවා. එතකොට ඒකෙන් ඉලෙක්ට්‍රෝන 3යි කියන්නේ බන්ධන හදන්නේ. ඊටු ඉලෙක්ට්‍රෝනය නිදහසේ ඉන්නවයි කියන එක. එයාට පුළුවන් විද්‍යුතය සන්නායනය කරන්න. දැන් එහෙනම් මම ද්විමාන දැලිසක් සමහර විට විභාගෙදී අඳින්න එන්නේ නැහැ. නමුත් ඇඳපු රූපකින් ප්‍රශ්න අහන්න පුළුවන්. මෙන්න මේ විදියට ඔන්න ඔහොම තමයි ද්විමාන දැලිසක් පවතින්නේ. මේ විදියට. හරි? මෙන්න මේ විදියට ඔන්න ඔහොම මේ වගේ තමයි ද්විමාන දැලිසක් පවතින්නේ. මේ හැම බෝලයකින්ම නිරූපණය කරන්නේ කාබන් පරමාණුවක්. තේරුණාද? මේ හැම බෝලයකින්ම නිරූපණය කරන්නේ කාබන් පරමාණුවක්. එතකොට දාලා වැරදියට තේරුම් ගන්න මම මේ කෙලවරවල් වල ඉන්නේ වෙයි කොහොමද පරමාණු තුනක් බන්ධන තුනක් හැදෙන්නේ කියලා වලට ගැටලුවක් වෙයි. නමුත් මේවයි තව මේ විදිහට හදනවා මේ විදිහට තව හැදෙනවා මේවයි. හරි? මේවයි තව මේ විදිහට හැදෙනවා. ඔන්න ඔහොම තව හැදෙනවා. හරි? මේවයි තව හැදෙනවා විදිහට. ඒ නිසා මේ හැම එකකම අවසානයේ හැදෙනවා. ඒ නිසා අපි කෙලවරවල් වල තියෙන ඒවා එච්චර වැදගත්සේ සලකන්නේ නැතුව අපි කරන්නේ මෙන්න මේ කෙලවරවල් මතල මෙන්න මේ සාමාන්‍ය පිරුණු හැඩය විතරක් අපි අඳිනවා. මේ හැඩය. ඒතර මේ තියෙන්නේ මිනිරන් වල එක ස්තරයක්. ওই වගේම තව ස්තරයක් අපිට යටින් ඇඳලා ඒකයි මේකයි යා කරන්න පුළුවන්. නමුත් එහෙම ඕනේ මේ තියෙන්නේ ද්විමාන දැලිස. ද්විමාන. ඒතර මේ හැම කාබන් පරමාණුවකම එක ඉලෙක්ට්‍රෝනයක් ගන්න ඉතුරු වෙනවා. එයාට පුළුවන් විද්‍යුතය සන්නායනය කරන්න. ඔන්න ඔය පරමාණුක දැලිස ද්විමාන දැලිස කියන තැන එතකොට අපි ලියුවනේ මෙහිදී සෑම කාබන් පරමාණුවක් වටාම ඒ කියන්නේ හැම කාබන් පරමාණුවකම බන්ධන 3යි හදන්නේ. ඒ ඉතුරු වෙන ඉලෙක්ට්‍රෝනයට පුළුවන් විද්‍යුතය සන්නායනය කරන්න. මට පුතේ චූට්ටක් ඔතන ලියපු වගන්තිය පොඩ්ඩක් කියන්නකෝ. කවුරුත් දරුවෙක් ඉක්මනට කියන්න ඔතන අන්තිමටම ලියපු වගන්තිය ද්විමාන දැලිස කියන තැන මොනවා හරි ලිව්වද? මොකද ලිව්වේ නැහැ. මොනවා ලිව්වේ නැද්ද ද්විමාන දැලිස ගාව? හරි. එහෙනම් ලියා ගන්න ද්විමාන දැලිස. රයිට් ලියන්න. මෙහිදී සෑම කාබන් පරමාණුවක් වටාම බන්ධන 3ක් පමණක් සෑදේ. බන්ධන 3ක් පමණක් සෑදේ. මෙහිදී සෑම කාබන් පරමාණුවක් වටාම බන්ධන 3ක් පමණක් සෑදේ. බන්ධන 3ක් පමණක් සෑදේ. හරි. එම නිසා සෑම පරමාණුවකටම මොකද කාබන් වටේට ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවනේ 3යි බන්ධන හදන්න එකක් නිදහසේ ඉන්න. එම නිසා සෑම කාබන් පරමාණුවකටම එක් නිදහස් ඉලෙක්ට්‍රෝනයක් බැගින් පවතී. එම නිසා සෑම කාබන් පරමාණුවකටම එක් නිදහස් ඉලෙක්ට්‍රෝනයක් බැගින් පවතී. එම නිසා සෑම කාබන් පරමාණුවකටම එක් නිදහස් ඉලෙක්ට්‍රෝනයක් බැගින් පවතී. එබැවින් විද්‍යුතය සන්නයනය කරයි. ආන්නේ නිසා තමයි සහසංයෝජ බන්ධන සමහර අවස්ථාවල විදුලිය සන්නයනය කරන්නේ. හරි? එබැවින් විද්‍යුතය සන්නයනය කරයි. හරි. උදාහරණ කියලා ලියන්න. මිනිරන් ඒ වගේම දැන් එතන හොඳම උදාහරණ මිනිරන්
වගේම අර කාබන් කූර ඇතුලේ තියෙන කාබන් එකක් ගන්න පුළුවන්. අපි මිනිරන් කියලා විතරක් කියමු. හොඳම උදාහරණ මිනිරන්. හරි? right. පොඩ්ඩක් මෙන්න මේ වගේ එකක් අඳගන්න. මේ හැම කාබන් පරමාණුවක් වටාම තියෙන්නේ ඉරි 3යි. බලන්න 1 2 3යි නේ. 1 2 3 ඒ විදිහට. ඒතර එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා නිදහස් එක්කෙනෙක්. right. එහෙනම් ටක් දාලා ඔන්න මිනිරන් වල සාමාන්‍ය ද්විමාන එක ස්තරයක් ඇඳලා තියන්න. right. ඕකට තමයි කාබන් මිනිරන් අවස්ථාව කියලා කියන්නේ. ඒක ද්විමාන අවස්ථාවක්. හරි. ඊළඟට දෙවෙනි එක ලියා ගන්න ත්‍රිමාන දැලිස. දෙවෙනි එක ලියන්න ත්‍රිමාන දැලිස. දෙවෙනි අවස්ථාව තමයි ත්‍රිමාන. හරි. ත්‍රිමාන දැලිසෙදි වෙන්නේ පුතේ හොඳට මතක තියාගන්න හැම කාබන් පරමාණුවක් වටේම බන්ධන 4ක් හදනවා. හරි? හැම කාබන් පරමාණුවක් වටේටම බන්ධන 4ක් හැදෙනවා. එතකොට එක කාබන් පරමාණුවකවත් එක ඉලෙක්ට්‍රෝනයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. මේක ගොඩක් වෙලාවට අපිට අඳින්න වෙන්නේ මෙන්න මෙහිමයි. මෙන්න මේ විදිහට කොහොම මෙහෙම මේක එහා පැත්තට තියෙන. මෙන්න මේ කාබන් පරමාණුව. ඊට පස්සේ මෙහෙම කොහොම මේක යටට. මෙතන කාබන් පරමාණුව. ඊට පස්සේ මෙතන මෙහෙම කොහොම මෙන්න මේ විදිහට මෙතන කාබන් පරමාණු. මෙන්න මේ හැම තැනකම මෙතනත් එහෙමයි. මෙහෙම ඔන්නෝම මෙතන කාබන් පරමාණු. මේ වගේ මේක කෙලවරක් නැතුව බෙදි යනවා. අපිට ඒතකොට නිකන් පොඩ්ඩක් තේරුම් ගන්න තිබුණා නම් ඇති මේ විදිහට යනවා කියන එක. මම මේකේ දල සටහනක් ඔයාලට පෙන්නන්නම් ආයිසරයක්. මෙන්න මේ තියෙන්නේ මෙන්න මෙතන බලන්න. මේ තියෙන්නේ ඔන්න ඕක. හැම කාබන් පරමාණුවක් වටේටම බන්ධන 4ක් හැදෙනවා. ඒ කියන්නේ එක නිදහස් ඉලෙක්ට්‍රෝනයක්වත් නැහැ. ඔන්න ඕකට තමයි අපි කියන්නේ කාබන් වල ත්‍රිමාන අවස්ථාව හෙවත් දියමන්ති වල තියෙන පුතේ මෙන්න මේ විදිහට. මේ බලන්න. දැක්කනේ? ඔන්න ඔය විදිහට. ඒ විදිහට මේක දිගින් දිගටම ඔබ පවතිනවා. එතන මේක අවසාන කෙලවර කොහොම තියනවද කියලා හිතන්න යන්න එපා. මේක ඒ තරමටම ත්‍රිමාන අවකාශය තුල පිළියෙල වෙච්ච දැලිසක්. ඒතර මේක ඔයාලගේ අච්චුපදෙත් ඕක බලා ගන්න පුළුවන්. පිටු අංකය 177 පිටුවේ ඔය මිනිරන් එකයි දියමන්ති එකයි දෙකම තියෙනවා. හැම කාබන් පරමාණුවක් වටේම බන්ධන 4ක් හැදෙනවා. ඒතර මේ කෙලවරවල් වල ඉන්නේවා තව බන්ධන හැදෙන නිසා අපි ඒවා හතරම සම්පූර්ණ කරන්නේ නැහැ. මෙන්න මේ මැද හරියේ ඉන්නේවා තමයි අනිවාර්යෙන් හැම එකකටම 4 දෙනෙක් සම්පූර්ණ වෙනවා. හරි? එහෙනම් ඔයාලා ඇඳගන්න කාබන් පරමාණු 4ක් තමයි හැම එකකම තියෙන්නේ. ඉස්සෙල්ලා නම් ලියා ගන්න ත්‍රිමාන දැලිස. හරි ලියන්න. මෙහිදී සෑම කාබන් පරමාණුවක් වටාම ත්‍රිමාන දැලිස කියලා ලියලා එයට ලියන්න මෙහිදී සෑම කාබන් පරමාණුවක් වටාම බන්ධන 4ක් පවතී. මෙහිදී සෑම කාබන් පරමාණුවක් වටාම බන්ධන 4ක් පවතී.
එබැවින් දැලිස තුල එකඳු නිදහස් ඉලෙක්ට්‍රෝනයක් හෝ නොමැත. එබැවින් දැලිස තුල එකඳු නිදහස් ඉලෙක්ට්‍රෝනයක් හෝ නොමැත. එබැවින් දැලිස තුල එකඳු නිදහස් ඉලෙක්ට්‍රෝනයක් හෝ නොමැත. එම නිසා විදුලිය සන්නයනය නොකරයි. එම නිසා විදුලිය සන්නයනය නොකරයි. එම නිසා විදුලිය සන්නයනය නොකරයි. හරි. උදාහරණ කියලා ලියන්න දියමන්ති. මෙන්න මේ වගේ දල සටහනක් පොඩ්ඩක් ඔයි අච්චු පොතේ ඕනනම් 177 වෙනි පිටුවේ බලාගෙන ඒ වගේ නිකන් තනින් තන ඩොට් කීපයක් තියලා ඒ විදිහට එකකට එකක් සම්බන්ධ වෙන විදිහට හැම ඩොට් එකක් වටේම ඉරි කෑලි 4ක් තියෙන විදිහට පොඩ්ඩක් ඕක ලකුණු කරගන්න. ඒ වගේම පුතේ ඔයාලා ආයතන වලට පන්ති ගාස්තු ගෙවනෝ නම් පන්ති ගාස්තු වැඩි හොඳේ. දැන් සමහර දෙමව්පියෝ මගෙන් අහලා තියෙනවා රුපියල් 1000ක් ගත්තා. සර්ගේ පන්ති ගාස්තු වැඩි වුණාද නැහැ. ආයතන වලට ගෙවුවාම තමයි ඒ ගාණ ගන්න ඒගොල්ලෝ. ඒ නිසා 850යි ඕනම බැංකුවකින් ගෙවන්න පුළුවන් account number එක ඔයගොල්ලෝ දන්නෝ. ඒ වගේම ඔයාලා කාඩ් එක ගත්තා නම් මොකක් හරි සන්රේ හරි පින්ස්ටන් හරි කොහෙන් හරි මට කාඩ් එකේ ෆොටෝ එකක් එවන්න. එවන්න නැතුව ඉන්න එපා. සමහර ළමයි පන්ති කාඩ් එක අරගෙන ෆොටෝ එකක් එවන්න නැතුව ඉන්නවා. එතකොට මෙහි ලකුණු වෙන්නේ අදාළ මාසය තුල පන්ති ගාස්තු නොගෙවපු දරුවෙක් විදියට. ඒ නිසා අනිවාර්යෙන් මට එවන්න. හදිස්සියවත් එහෙම කාඩ් එකක් නැති වෙලා හරි මොනවා හරි ප්‍රශ්නයක් වුණා නම් මට කියන්න. මම එතකොට ඒක චෙක් කරලා ගන්න පුළුවන්. ඒ වගේම පන්ති ගාස්තු නොගෙවපු දරුවෝ කීප දෙනෙක් ඉන්නවා ජුනි මාසෙටත්. ඒගොල්ලොත් පුළුවන් වෙලාවක පන්ති ගාස්තු ගෙවන්න. කිසිම දරුවෙක් මම පන්ති ගාස්තු නොගෙවුවා කියලා පන්තියෙන් කට් කරන්නේ නැහැ. නමුත් සමහර ගුරුවරු ඉන්නෝ දෙවනි සතියේ පන්ති ගාස්තු ගෙවලා නැත්තම් පන්තියෙන් ඉවත් කරනවා. මම කවදාවත් එහෙම කරලත් නැහැ, කරන්නෙත් නැහැ. මොකද මම දන්නවා දෙමව්පියෝ මේ දවස්වල බොහොම අමාරුවෙන් තමයි හැම දෙයක්ම කරන්නේ. මම ඒකයි හැමතිස්සෙම කියන්නේ පුළුවන් වෙලාවක පන්ති ගාස්තු ගෙවීම කරන්න. හරි. එහෙනම් ඕක විහංග ගෙව්වද කියලා මතක නැහැ. විහංග ජුනි මාසෙට ගෙවලා තිබුණ නැහැ පුතේ. ජුනි මාසේ ගෙවලා තිබ්බේ නැහැ. මම පොඩ්ඩක් ආයතනයේට ගෙවුවා නම් පොඩ්ඩක් චෙක් කරලා බලන්න එහෙනම් හොඳේ. හරි. හොඳයි. එහෙනම් ඒක පැහැදිලි. ත්‍රිමාන අවකාශය කියන්නේ මොකක්ද? ද්විමාන අවකාශය කියන්නේ මොකක්ද කියන එක ඔයාලා දැන් දන්නවා. හරි. දැන් විභාගයේදී ප්‍රශ්න අහන මෙන්න මේ විදිහට. මිනිරන් වලට වඩා දියමන්ති වල ද්‍රවාංක තාපාංක ඉතාම ඉහළ අගයක් ගන්නවයි. ඒකට හේතුව මොකක්ද කියලා අහුවොත් ත්‍රිමාන අවකාශයේ පිළිවෙල වන ඕනම සංඝටකයක ද්‍රවාංක තාපාංක ඉතාම වැඩි. ද්විමාන අවකාශයට වඩා වැඩි ත්‍රිමාන අවකාශය. දැන් කාබන් වල ද්‍රවාංක තාපාංක ගොඩාක් වැඩි. හරි. නමුත් දියමන්ති වල ඊටත් වඩා වැඩි. ඒ වගේම සමහර වර්ගවල විභාගය අහනවා කාබන් වලින් විදුලිය සන්නායනය කරත් දියමන්ති වලින් විදුලිය සන්නායනය කරන්නේ නැත්තේ මොකද? එතකොට අපි කියන්න ඕන කාබන් හැම පරමාණුවක් වටේටම බන්ධන 3යි හැදෙන්නේ. ඒ නිසා එක ඉලෙක්ට්‍රෝනයක් ඉන්නව බන්ධන නොසාදන. ඒ නිසා මිනිරන් හරහා විදුලිය සන්නායනය කරනවා. නමුත් දියමන්ති වල හැම කාබන් පරමාණුවක් වටේම බන්ධන 4ක් හදනවා. ඒ නිසා එකම ඉලෙක්ට්‍රෝනයක්වත් නිදහසේ නැහැ. ඒ නිසා දියමන්ති වලින් විදුලිය සන්නායනය කරන්නේ නැහැ. ඒ වගේම කාබන් වල තියෙන එක එක අවස්ථා තියෙනවානේ. ඒ කියන්නේ කාබන් වලින් හැදිච්ච එක එක අවස්ථා තියෙනවා. දැන් දර කෑල්ලක් පත්තු කරාම ලිපේ ඉතුරු වෙන අඟුරු ටිකත් කාබන් වල අවස්ථාව. ඒ වගේම අපි පැන්සල් කූරක් විදිහට ගන්න මිනිරන් වල තියෙන්නේ කාබන් වල තව අවස්ථාවක්. දියමන්ති කියන්නේ කාබන් වල තව අවස්ථාවක්. වාහනයකින් පිට වෙන දුම කළු දුම කියන්නේ කාබන් වල එක අවස්ථාවක්. ඒ වගේ අඟුරු දැලි තව ওই
විදුලි බලාගාර වලට ගන්න ගල් අඟුරු ඒ ඔක්කොම කාබන් වල අවස්ථා. ඒතර කාබන් වල එක එක අවස්ථා තියෙන නිසා අපි මේවට කියන බහුරූපී ආකාර කියලා. බහුරූපී. ඒවෙන් සුදු පාට, ඒ කියන්නේ විනිවිද පේන නැත්නම් කළු පාටක් නැති එකම සංඝටකය වෙන්නේ දියමන්ති විතරයි. අනිත් ඔක්කොම කළුම කළු. කාබන්, මිනිරන්, අඟුරු, දැලි, ගල් අඟුරු කළුම කළු. හරි? ඒවා සාමාන්‍ය දැනීමට මතක තියාගන්න. ඒවත් කොට වැදගත් වෙනවා. හොඳයි. ඊට පස්සේ මාතෘකාවල යන අවසාන මාතෘකාවල යන්න අන්තර් අණුක බන්ධන. වැදගත් මාතෘකාවක්. මේක ඇන්දනේ නේද? මේ වගේ දල සටහනක් ඇන්දනේ නමම right. අන්තර් අණුක බන්ධන. හොඳයි. හොඳට අහගන්න. අන්තර් අණුක බන්ධන. අන්තර් අණුක බන්ධන. හොඳයි. මේක මම කියලා දෙන්නම් හොඳට බලා ගන්න. right. හොඳට බලා ගන්න. ඔයාලා දන්නෝ දැන් මේ වෙනකොට ප්‍රථමයනීකරණ ශක්තිය විද්‍යුත් ඍණතාවය ඉගෙනගෙන තියෙනවා. විද්‍යුත් ඍණතාවයේ වැඩිම මූලද්‍රව්‍ය තමයි අපේ ආවර්තිතාවකයේ ෆ්ලෝරයිඩ්. ඊට අමතරව ඔක්සිජන්, සල්ෆර්, නයිට්‍රජන් මෙන්න මේ වගේ කට්ටියගේ විද්‍යුත් ඍණතාවය සාපේක්ෂව වැඩි. එතකොට මේගොල්ලොන්ගේ තියෙනෝ අර ඊට යාබද ඉන්න පරමාණු වල ඉලෙක්ට්‍රෝන තමා දෙසට ඇද ගැනීමේ හැකියාවක් පවතිනවා. ඕකනේ විද්‍යුත් ඍණතාවය කියන්නේ. එතකොට හයිඩ්‍රජන් කියන පරමාණු මෙන්න මේ මූලද්‍රව්‍යයත් එක්ක යම්කිසි බන්ධනයක් හදනෝ නම් ආන්න ඒක සුවිශේෂී වෙනවා අනිත් අයට වඩා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අපි ජලය ගමුකෝ. ජලය ගත්තොත් ඔක්සිජන් නේ ඉන්නේ, හයිඩ්‍රජන් දෙන්නේ දෙපැත්තෙන් ඉන්නේ. මෙතනදී වෙන්නේ මොකක්ද දන්නවද? මේ හයිඩ්‍රජන් වල තියෙන ඉලෙක්ට්‍රෝන ඔක්සිජන් පැත්තට ඇදලා ගන්න බලයක් තියෙනවා. ඒ නිසා ඔක්සිජන් වල පුංචි ඍණ ආරෝපණයක් ඇති වෙනවා. ඊට සාපේක්ෂව හයිඩ්‍රජන් වල ඉතා කුඩා ධන ආරෝපණයක් ඇති වෙනවා. මෙතන ඉතා කුඩා කියන එක පෙන්වන්න මෙන්න මේ ඩෙල්ටා කියන අකුර පාවිච්චි කරනවා. ඩෙල්ටා. ඩෙල්ටා කියන්නේ ලතින් භාෂාවේ අකුරක්. ඔන්න ඔහොමයි ඩෙල්ටා ලියන්නේ. ඩෙල්ටා කියන්නේ ඉතා කුඩා කියන එක. දැන් ওই කොරෝනා වලත් තියෙනනේ ඩෙල්ටා ප්‍රභේදය කියලා එකක් තියෙනවා. ඊට පස්සේ ලැම්ඩා ප්‍රභේදය කියලා එකක් තියෙනවා. ඒ අර ලතින් අකුරු වලින් තමයි ඕව නම් කරන්නේ. එතකොට මේ ඩෙල්ටා කියන්නේ ඉතා කුඩා ආරෝපණයක් කියනවා. එතකොට වෙන්නේ මොකක්ද දන්නවද? මේ වගේ දැන් ජල අණුවක් කියන්නේ ඉතා කුඩා එකක් නේ. දැන් අපි වතුර බිඳුවක් ගත්තොත් ඕකේ තියෙන ජල අණු මිලියන ගාණක් තියෙනවා. ඒකට අපි තව ජල අණුවක් ගමු මේ හරිය. OH. මෙතන අර විදියටම විද්‍යුත් ඍණතාවය නිසා මෙයා ළඟ කුඩා ඩෙල්ටා ඍණාරෝපණයකුත් මේගොල්ලෝ ගාව ඩෙල්ටා ධනාරෝපණයකුත් ඇති වෙනවා. අපි මේ හරියෙන් තව ජල අණුවක් අඳිමු. OH. මෙතනත් ওই වැඩේම වෙනවා. ඔක්සිජන් සතුව තියෙන ඉලෙක්ට්‍රෝන ඇද ගැනීමේ හැකියාව නිසා මෙතන ඩෙල්ටා ඍණාරෝපණයකුත් මෙතන ඩෙල්ටා ධනාරෝපණයකුත් નિરાයාසයෙන්ම ඇති වෙනවා. එතකොට මේක මම වරහන් ඇතුලේ ලියන්නේ නැතුව නිකම්ම ධන ලකුණ එළිය තියෙන හරින්නම්කෝ. right. දැන් වෙන්නේ දැන් ජලය බිඳුවක් කියලා හිතන්නකෝ මේ තියෙන්නේ. මේකේ වෙනවා මෙන්න මෙහෙම දෙයක්. මේ යාබද අණු අතරේ විජාතීය ආරෝපණ අතර ඇති වෙන සුළු බැඳීම්. ඒ කියන්නේ මේ ජල අණුවේ හයිඩ්‍රජන් පරමාණුවයි මේ ජල අණුවේ ඔක්සිජන් පරමාණුවයි අතරේ ඇති වෙන ආන්න මේ විදිහේ බැඳීමක්. මේ ජල අණුවේ හයිඩ්‍රජන් පරමාණුවයි මේ ජල අණුවේ ඔක්සිජන් පරමාණුවයි අතර ඇති වෙන මෙන්න මේ විදිහේ බැඳීමක්. එතකොට මේකට තමයි අපි කියන්නේ අන්තර් අණුක බන්ධන කියලා. ඒ කියන්නේ අණු අතර ඇති වෙන බන්ධන. මේකට අපි ලස්සන නමක් කියනවා අන්තර් අණුක බන්ධන. ආන්නේ බන්ධන ඇතිවීම නිසා හොඳට මතක තියාගන්න කිසිම ජල අණුවක් තනියෙන් ඉන්නේ නැහැ.
ජලාණු ඔක්කොම එකට අල්ලගෙන තමයි ඉන්නේ. ඒ නිසා ජලය කියන්නේ අනිකුත් සහසංවිධ බන්ධන වලට සාපේක්ෂව සුවිශේෂී බන්ධන වර්ගයක් එයාගේ තියෙනවා. ඒ තමයි අන්තර් අණුක බන්ධන. ඒ නිසා ජලයේ ද්‍රවාංක තාපාංක සාමාන්‍ය ද්‍රව වලට වඩා වැඩි. ඒකයි ජලය ගොඩක් ද්‍රව අවස්ථාවේ තියෙන්නේ ඉක්මනට වාෂ්ප වෙන්නේ නැහැ. ඒ හැකියාව තියෙනවා. එහෙම නොවුනා නම් ජලය ඔයි කියන තත්ත්වයේ නෙමෙයි පවතින්නේ. එන අන්තර් අණුක බැඳීම් පැවතීම නිසා තමයි ජලය ද්‍රව අවස්ථාවේ තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි ජලයට විශිෂ්ට තාපධාරීතාවයේ වැඩි අගයක් ගන්නවා. ඒ කියන්නේ ජලය රත් කරන්න ලොකු තාපයක් ඕන වෙනවා. ඒවා ඉදිරියේ 11ට ගියාම ගන්න පුළුවන්. ඒ වගේම ජලාණු අතර ඇති වෙන හොඳ සංශක්ති ආශක්ති බැඳීම්. ඒ කියන්නේ එක අණුවක් යනකොට අනිත් අණුවත් ඇදගෙන යන්නේ. ඒ වගේ ජලයට සුවිශේෂී ගුණ කීපයක්ම ලැබිලා තියෙනවා මෙන්න මේ අන්තර් අණුක බැඳීම් නිසා. හැබැයි මතක තියාගන්න හයිඩ්‍රජන් ඔක්සිජන් එක්ක විතරක් නෙමෙයි. හයිඩ්‍රජන් ක්ලෝරින් එක්ක, හයිඩ්‍රජන් සල්ෆර් එක්ක, හයිඩ්‍රජන් නයිට්‍රජන් උත් එක්ක මේ වගේ අන්තර් අණුක බැඳීම් ඇති කරගන්න පුළුවන්. ඒතර මේ DNA RNA අණු වල අන්තර් අණුක බැඳීම් තියෙනවා. තේරුණාද? ප්‍රෝටීන් අණු අතර අන්තර් අණුක බැඳීම් තියෙනවා. මොකද ඒවයි නයිට්‍රජන් ඉන්නවා. ඒ වගේම සල්ෆර් ඉන්නවා. ඒවයි හයිඩ්‍රජන් බැඳිලා අන්තර් අණුක බැඳීම් පවතිනවා. ඒක සුවිශේෂී බැඳීම් වර්ගයක්. සාමාන්‍ය සහසංවිධ බන්ධන සහිත සංයෝගවල තමයි මේ අන්තර් අණුක බැඳීම් පවතින්නේ. හරි? අන්තර් අණුක කියන්නේ අණු අතර ඇතිවන බැඳීම්. හරි? ඒක ඇති වෙන්නේ මෙන්න මේ වගේ කට්ටිය හයිඩ්‍රජනුත් එක්ක බන්ධන හදන අවස්ථාවල විතරයි. හැමතැනම ඇති වෙන්නේ අනිවාර්යෙන් හයිඩ්‍රජනුත් එක්ක තමයි අන්තර් අණුක බන්ධන හැදෙන්නේ හැමතිස්සෙම. එතකොට ඒවට තව නමක් කියනවා හයිඩ්‍රජන් බන්ධන කියලා කියනවා මේවට. මේ අන්තර් අණුක බන්ධන වලට තව නමක් කියනවා හයිඩ්‍රජන් බන්ධන කියලා. H බන්ධන. ඒ H බන්ධන කියලා කියන්නේ හයිඩ්‍රජන් විශේෂයෙන් ඉන්න නිසා. හරිද? එහෙනම් ලියා ගන්න මෙහෙම අන්තර් අණුක බන්ධන. හරි ලියන්න මෙහෙම. දැන් විද්‍යුත් ඍණතාවයෙන් වැඩි හරි ආයි සරයක් පොඩ්ඩක් කියලා දෙන්නලු. හොඳට අහගන්න. සාමාන්‍යයෙන් විද්‍යාව අපි ඉගෙනගෙන තියෙන ආවර්ත ද්‍රව්‍ය මෙන්න මේ මූල ද්‍රව්‍ය වල විද්‍යුත් ඍණතාවය ගොඩක් වැඩි. විද්‍යුත් ඍණතාවය කියන්නේ බන්ධන හදන් ඉන්න ඉලෙක්ට්‍රෝන ඒගොල්ලෝ පැත්තට වැඩිපුර ඇද ගන්න පුළුවන් බලයක් ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි දන්නවා ජලාණුව ගත්තොත් H2O ඔක්සිජන්ට හයිඩ්‍රජන් දෙන්නේ සම්බන්ධයි. එතකොට මේ හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝනක් මෙහා පැත්තට අදිනකොට මෙයාට ඍණාරෝපණයකුත් හයිඩ්‍රජන්ට ධනාරෝපණයකුත් નિરાයාසයෙන්ම ලැබෙනවා. ඒව තමයි මේ රතු පාටින් ලකුණු කරලා තියෙන්නේ. එතකොට ජලාණු කියන්නේ ඉතා කුඩා අණු වර්ගයක්. ඒතර වතුර බිඳුවක් ගත්තොත් ජලාණු මිලියන ගාණක් ඕකේ ඉන්නවා. එතකොට මේ ජලාණු අතර ඇති වෙනවා අර ධන සහ ඍණ කියලා දක්වපු තැන් අතර යම්කිසි බැඳීමක් ඇති වෙනවා. ආන්නේ බැඳීම් වලට තමයි අපි කියන්නේ අන්තර් අණුක බන්ධන. ඒක හැමතිස්සෙම ඇති වෙන්නේ අර ධන සහ ඍණාරෝපණ දෙකක් අතර. හැබැයි අණු දෙකක් අතර. එකම අණුවේ ඍණයි ධනයි අතර ඇති වෙන්නේ නැහැ. අණු දෙකක තමයි මේක ඇති වෙන්නේ. ආන්නේකට කියනවා අන්තර් අණුක බන්ධන. ඒ අන්තර් අණුක බන්ධන පවතින්නේ මෙන්න මේ කට්ටිය හයිඩ්‍රජනුත් එක්ක යම්කිසි බැඳීමක් ඇති කරගත්තොත් විතරයි. වෙන කට්ටිය අතර හයිඩ්‍රජන් බන්ධන ඇති වෙන්නේ නැහැ. ඒතර එතන හයිඩ්‍රජන් සම්බන්ධ වෙන නිසා තමයි අපි කියන්නේ හයිඩ්‍රජන් බන්ධන. ඒකට තමයි කියන්නේ අන්තර් අණුක බන්ධන. ඒතර අන්තර් අණුක බන්ධන නිසා මේ අණු අතර බැඳීම් වැඩි නිසා ජලය සතුව තමයි අපි විශේෂයෙන් කතා කරන්නේ. ජලය සතුව අර සාමාන්‍ය ද්‍රවයකට නැති විශේෂ ගතිගුණ කීපයක් පවතිනවා. අපි ඒවා තව චුට්ටකින් ලියා ගමු. හරි. එහෙනම් ලියා ගන්න අන්තර් අණුක බන්ධන කියලා ලියන්න. විද්‍යුත් ඍණතාවයෙන් වැඩි ෆ්ලුවරින් ඔක්සිජන් සල්ෆර් නයිට්‍රජන් විද්‍යුත් ඍණතාවයෙන් වැඩි ෆ්ලුවරින් ඔක්සිජන් සල්ෆර් නයිට්‍රජන් වැනි මූලද්‍රව්‍ය හයිඩ්‍රජන් සමග
හයිඩ්‍රජන් සමග බන්ධන සාධන විට බන්ධන සාධන විට බන්ධන සාධන විට බන්ධන සාධන විට එම පරමාණු වල එම පරමාණු වල එම පරමාණු වල ඉතා කුඩා ධන සහ ඍණ ආරෝපණ හටගනී. එම පරමාණු වල ඉතා කුඩා ධන සහ ඍණ ආරෝපණ හටගනී. එම පරමාණු වල ඉතා කුඩා ධන සහ ඍණ ආරෝපණ හටගනී. එවිට මෙම අණු අතර එවිට මෙම අණු අතර ආකර්ෂණ බල ඇතිවේ. මම මේ ලකුණු කරලා තියෙන්නේ එවැනි ආකර්ෂණ බල. දැක්කනේ? එවිට එම අණු අතර ආකර්ෂණ බල ඇතිවේ. එවිට එම අණු අතර ආකර්ෂණ බල ඇතිවේ. ඒවාට අන්තර් අණුක බන්ධනයයි කියනු ලැබේ. අණු අතර ආකර්ෂණ බල ඇතිවේ. ඒවාට අන්තර් අණුක බන්ධනයයි කියනු ලැබේ. ඒවාට අන්තර් අණුක බන්ධනයයි කියනු ලැබේ. හරි, වරහන් ඇතුළේ ලියලා තියන්න හයිඩ්‍රජන් බන්ධන කියලා. ඔය අන්තර් අණුක බන්ධන වලටම තමයි අපි කියන්නේ හයිඩ්‍රජන් බන්ධන කියලා. හරි. දැන් මෙන්න මේ ජලාණු අතර පවතින මෙන්න මේ සුවිශේෂී අන්තර් අණුක බන්ධන හැදෙන විදිය මෙන්න මේ වගේ පොඩ්ඩක් ඇදලා තියන්න. ජලාණු තුනක් අඳින්න තුන් පැත්තට. ඒ හැම ජලාණුවකම ඔක්සිජන් වලට කුඩා ධන ඍණ ආරෝපණයකුත් විද්‍යුත් ඍණතාවයෙන් වැඩි එක්කෙනාට ඍණ ආරෝපණයකුත් හයිඩ්‍රජන් වලට කුඩා ධන ආරෝපණයකුත් ලකුණු කරගෙන ඊට පස්සේ අර විදියට අර අයනික බන්ධන ලකුණු කරා වගේ ලකුණු කරලා දාන්න. නම් කරලා තියන්න අන්තර් අණුක බන්ධනයක් කියන්නේ මොකක්ද කියන එක. හරි. ඉවරද? ඔව් සර්. right. ඔය ඔක්සිජන් ගාව කුඩා ඍණ කියන එකක් දාගන්න ඩෙල්ටා ඍණ කියන එක. හයිඩ්‍රජන් ගාව ඩෙල්ටා ධන කියලා දාලා ඒ අණු අතර අණු දෙකක් අතර තියෙන ඔන්න ඔය H සහ O අතර හැමතිස්සෙම ලකුණු කරගන්න අන්තර් අණුක බන්ධන තියෙයි කියලා. හරි. ඊට පස්සේ ලියන්න අවසාන මාතෘකාව ලියන්න. ඉවරයි නේ මේක ඇඳලා හැමෝම? right. හොඳයි. අවසාන මාතෘකාව ලියන්න.
ලියන්න. ජලය තුල අන්තර් අණුක බන්ධන ඇති නිසා ජලය තුල අන්තර් අණුක බන්ධන ඇති නිසා ඒ කියන්නේ මෙන්න මේ විදිහට ජලය තුල අන්තර් අණුක බන්ධන පැවතීම නිසා ජලය තුල අන්තර් අණුක බන්ධන ඇති නිසා ජලයට ලැබී ඇති සුවිශේෂී ගුණ ජලයට ලැබී ඇති සුවිශේෂී ගුණ ජලය තුල අන්තර් අණුක බන්ධන පැවතීම නිසා ජලයට ලැබී ඇති සුවිශේෂී ගුණ. හොඳයි. පළවෙනිම ගුණය තමයි දැන් බලන්න මේ බන්ධන නැති වුණා නම් මේ ජලාණුව යනවා මේ දෙන්න දාලා. නමුත් මෙයා යන්න හදන්නේ දැන් මේ දෙන්නත් ඇදගෙන. මොකද අර ළමයි කණ්ඩායමක් අල්ලගෙන ඉන්නවා වගේ වැඩක්. ඒතකොට ලොකු ශක්තියක් එනවා. ඒ නිසා ජලය ලේසියෙන් වාෂ්ප කරන්න බෑ මෙන්න මේ අන්තර් අණුක බන්ධන තියෙන නිසා. නමුත් බලන්න පෙට්‍රල් වල එහෙම එකක් නැහැ. ඒ නිසා පෙට්‍රල් හරි ඉක්මනට වාෂ්ප වෙලා යනවා. දැන් තේරුම් ගන්න වතුර ටිකක් අතර ගත්තොත් ලේසියෙන් වාෂ්ප වෙන්නේ නැහැ. නමුත් ඕඩි කොලොන් ටිකක් පෙට්‍රල් ටිකක් දාගත්තොත් චූස් කාලා වාෂ්ප වෙලා යනවා. හේතුව තමයි අන්තර් අණුක බන්ධන නැති නිසා ඕඩි කොලොන් වල පෙට්‍රල් වල ඒවයි නැහැ. නමුත් ජලය තුල තියෙන නිසා ඒක ලේසියෙන් වාෂ්ප වෙන්නේ නැහැ. ඒ නිසා අපි කියන ජලයට සාමාන්‍ය ද්‍රව වලට වඩා වැඩි ද්‍රවාංක සහ තාපාංක පවතිනවා. ඒක විශේෂ කරුණක්. එහෙනම් ලියාගන්න පළවෙනි එක ලියාගන්න. අනෙකුත් ද්‍රව වලට සාපේක්ෂව වැඩි ද්‍රවාංක සහ තාපාංක පැවතීම. අනෙකුත් ද්‍රව වලට සාපේක්ෂව වැඩි ද්‍රවාංක සහ තාපාංක පැවතීම. අනෙකුත් ද්‍රව වලට සාපේක්ෂව වැඩි ද්‍රවාංක සහ තාපාංක පැවතීම. දෙක. මේ බලන්න. ඒ වගේම හොඳට මතක තියාගන්න ජලය තාපය උරා ගන්නකොට පුතේ මේ හැම අණුවක්ම ටට්ටක් ගාලා තාපය ගන්නවා. ඒ නිසා ජලයට පුළුවන් ලොකු තාපයක් උරා ගන්න. ඔන්න ඔය ලොකු තාපයක් උරා ගැනීමේ හැකියාවට කියනවා විශිෂ්ට තාපධාරීතාවය කියලා. ඒක ගැන ලොකු විස්තරයක් 11 දී උගන්වනවා. සාමාන්‍ය ද්‍රව වලට වඩා ජලයට ලොකු තාපයක් උරා ගන්න පුළුවන්. ඒ නිසා තමයි වාහනවල රේඩියේටර් වලට පුරවන්නේ ජලය. ඔය කූලන්ට් කියලා කිව්වට එක මොකක් හරි අර ඇන්ටි අර ඒ කියන්නේ අපි තියෙනනේ සාමාන්‍යයෙන් ওই මලකඩ කණ එක වළක්වන එක සංයෝග ආන්නේ වගේ අර මලකඩ කණ එක වළක්වන ප්‍රතිරෝධී ඩයි වර්ගයකුත් එක්ක ජලය තමයි ඔකේ දාලා තියෙන්නේ. ඒ නිසා එතකොට වෙන්නේ ලොකු තාපයක් පුරාගෙන ජලයේ උෂ්ණත්වය පොඩ්ඩක් වැඩි වෙනවා. එතකොට ජලයේ සතු මෙන්න මේ සුවිශේෂී හැකියාවට අපි කියන ජලයේ විශිෂ්ට තාපධාරීතාවය. අනෙකුත් ද්‍රව වලට වඩා ජලයට ගොඩාක් ඉහළ විශිෂ්ට තාපධාරීතාවයක් ලැබිලා තියෙන්නේ ඔන්න ඔය කියන අන්තර් අණුක බන්ධන නිසා. එහෙනම් දෙවෙනි එක ලියන්න. අනෙකුත් ද්‍රව වලට සාපේක්ෂව ඉතා ඉහළ විශිෂ්ට තාපධාරීතාවයක් පැවතීම. අනෙකුත් ද්‍රව වලට සාපේක්ෂව ඉතා ඉහළ විශිෂ්ට තාපධාරීතාවයක් පැවතීම. අනෙකුත් ද්‍රව වලට සාපේක්ෂව ඉතා ඉහළ විශිෂ්ට තාපධාරීතාවයක් පැවතීම. ඊළඟ එක මේ බලන්න. ඔයාලා මට කියන්න ජලයද බරින් වැඩි අයිස්ද බරින් වැඩි? එක සමාන පරිමා දෙකක් ගත්තොත් ජලයේද බරින් වැඩි අයිස් වලද බර වැඩි? ජලය. එක සමාන පරිමා දෙකක් ගත්තොත් බරින් වැඩි වෙන්නේ අයිස්ද ජලයේද? ඔව්. හොඳට මතක තියාගන්න ජලයයි පුතේ බර වැඩි අයිස් නෙමෙයි. අපිට හිතෙනවා අයිස් බරයි වගේ කියලා නෑ. ජලයයි බර වැඩි.
ඒ නිසා අයිස් කුට්ටියක් වතුරට දැම්මොත් අයිස් කුට්ටිය යට යනවද උඩ පාවෙනවද? උඩ පාවෙනවා. උඩ පාවෙන්නේ ජලයට වඩා අයිස් වල බර අඩු නිසා. ඒ කියන්නේ ඝනත්වය අඩු නිසා. ඔන්න ඕක වෙන්නේ අන්තර් අණුක බන්ධන නිසා. ඒක ගැන මේක වෙන්නේ කොහොමද කියන එක උගන්වනවා ලොකු පන්ති වලට යනකොට. දැම්ම නෙවෙයි දැනට මතක තියාගන්න සාමාන්‍ය ද්‍රවයකට වඩා ජලය මිදෙනකොට අයිස් හැදෙනකොට ඒ අයිස් වල ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා අඩු වෙනවා. එතකොට වෙන්නේ ජලය මතු පිට අයිස් කුට්ටිය පාවෙනවා. මේ වගේ පාවෙනවා. එතකොට සමහර රටවල් වල ওই වින්ටර් එකේදී ඒ රටවල් වල ජලාශ මිදෙනවා නේ. ඒ ජලාශ මිදෙනකොට දැන් මේක නම් වතුර මට්ටම මේ හරියේ ගස් තියෙන මාළු ඉන්නවා. එතකොට අයිස් මිදෙනකොට හොඳට මතක තියාගන්න ඒ හැදෙන අයිස් ස්තරයේ උඩ පාවෙනවා. පාවුනාට පස්සේ අයිස් තාප පරිවාරකයක් ඒ හරහා සීතල උඩ සෙන්ටිග්‍රේඩ් −40ක විතර උෂ්ණත්වයක් තියෙනකොට ජලය තුළ සෙන්ටිග්‍රේඩ් අංශක 20ක වගේ උෂ්ණත්වයක් පවත්වා ගන්න පුළුවන්. ඒ නිසා ජලජ පරිසරය සුරකිනවා. ඕක නොවුනා නම් මුළු ජලාශයම මිදිලා යනවා. එහෙම මිදුනොත් එහෙම ජලජ ජීවයක් පවතින්නේ නැති වෙනවා. වින්ටර් එකේදී ඔක්කොම ඉවරයි. හරි? ඒකත් හොඳට මතක තියාගන්න. සාමාන්‍ය ජලය අයිස් බවට පත් වෙනකොට ජලයේ ඝනත්වයට වඩා අයිස් වල ඝනත්වය අඩු වෙලා ජලය මතු පිට අයිස් පාවෙන්නේ මෙන්න මේ අන්තර් අණුක බන්ධන වල බලපෑම නිසා. එහෙනම් ලියා ගන්න තුන්වෙනි එක ලියා ගන්න. තුන්වෙනි එක ලියන්න. ජලය මිදී අයිස් බවට පත්වන විට අයිස් වල ඝනත්වය ජලයට වඩා අඩු වීම. ජලය මිදී අයිස් බවට පත්වන විට අයිස් වල ඝනත්වය ජලයට වඩා අඩු වීම. අයිස් වල ඝනත්වය ජලයට වඩා අඩු වෙනවා මෙන්න මේ අන්තර් අණුක බන්ධන නිසා. හොඳයි. ඔතනින් මේ පාඩම ඉවරයි. ඔන්න හොඳට මතක තියාගන්න පළවෙනි පොතේ අපි එකම එක පාඩමක් විතරයි අතෑරියේ. ඒ තමයි 7 වෙනි පාඩම. 7 වෙනි පාඩම කියලා කියන්නේ මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය කියන පාඩම. ඒ පාඩම මම අතෑරියා මොකද මේ පාඩම ටිකක් ඔන්ලයින් කියලා දෙන්නට ටිකක් ගැටලු සහගත තැන් එන්න පුළුවන් නිසා. මවුල කියන පාඩම. නමුත් ඒකත් තව දිගටත් මම ගොඩක් වෙලාවට අගෝස්තු වල වගේ ඉස්කෝල පටන් ගනීවි කියලා හිතනවා. නමුත් කියන්න බෑ ආපහු මොන වගේ දෙයක් වෙයිද කියලා. ඉතින් අනාගතය ගැන හරි අවිනිශ්චිත බවක් තියෙන්නේ. දැන් මේ සෞඛ්‍ය අංශ කියන විදිහට ලංකාවේ නම් පට්ටපල් බුරුනේ දේශපාලනීකරණය වෙලා තමයි සියලු තීරණ ගන්න. සියලු තීරණ දේශපාලනයට වාසි වෙන විදිහට දැන් බුරුවට නිකන් ලෙඩේ නෑ වගේ තමයි දැන් අඳවන්නේ. දැන් බලන්න වෙඩින්ස් වලට ඔක්කොම අවසර දුන්නා, බස් වල ෂීට් ගන්නට යනවා. ඒ ඔක්කොම දැන් සාමාන්‍ය පරිදි විවෘතයි. නමුත් රටේ තත්ත්වය එක දවසකට මිනිස්සු 100ක් 200ක් මැරෙනවා. ওই 40ක් 50ක් කියලා කිව්වට සෑහෙන පිරිසක් එක දවසකට මිය යනවා. නමුත් සාමාන්‍ය නිරෝගීව ඇවිදගෙන යන මිනිස්සයා මැරිලා වැටෙන ගානට දැන් ලෙඩේ තියෙනවා හැමතැනම. ඒ නිසා පරිස්සමෙන් ඉන්න. ගොඩක් ඉස්කෝලවල ළමයින්ට හැදිලා තියෙනවා. සමහර දරුවෝ ඉස්කෝලවල වල ඒ සමහර දරුවන්ට මේ වගේ රෝගය හැදිලා නිරෝධායන මධ්‍යස්ථානවල ඉඳගෙන පන්ති වල සම්බන්ධ වෙන දරුවෝ ඉන්නවා. දෙයියන්ග වීටයි පුතේ පරිස්සමෙන් වැඩ ටික කරගන්න හැමෝම. මට බොහොම දුකයි සමහර දරුවෝ කතා කරලා කිව්වා අනේ සර් අපි කොවිඩ් පොසිටිව් අපිව එක්කන් ගියා. දැන් මේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්නේ නිරෝධායන මධ්‍යස්ථාන ඉඳගෙන
ඉතින් බලන්නේ දරුවන්ගේ උනන්දුව කැපවීම බය වෙන්න එපා පුතේ ඔයාලට කොහොම හරි මොන අදෘශ්‍යමාන බලවේගයෙන් හරි රැකවරණය ලැබෙනවා. ඒ නිසා හොඳට ඉන්න. එතකොට කිසි කරදරයක් කාටවත් වෙන්නේ නැහැ. හරි. එහෙනම් පරිස්සමෙන් වැඩ ටික කරගන්න. අපි ඊළඟ පාඩමට යමු. එතකොට පළවෙනි පොතේ 7 වෙනි පාඩම අතහැරලා අපි පළවෙනි පොතේ අනිත් පාඩම් ඔක්කොම දැන් ඉවරයි. 7 වෙනි පාඩම විතරයි ඉතුරු කරේ. අනිත් සේරම ඉවරයි. අපි එහෙනම් දෙවෙනි පොතට යමු. හරි? දෙවෙනි පොතේ පළවෙනි පාඩම ඉතාම ලේසි පාඩමක්. ඒක ඔයාලා 7 දී 8 දී යම්කිසි විදියකට දන්න කියන පාඩමක්. ඒ තමයි ජෛව ලෝකය. හරි? ජෛව ලෝකය. එහෙනම් අපි දෙවෙනි පොතේ පළවෙනි පාඩමට යමු. 13 වෙනි පාඩම ජෛව ලෝකය. හරි. මාතෘකාවල යන්න ජෛව ලෝකය. ඒතර කවුරුවත් ගැටලුවක් ඇති කරගන්න එපා. අපිට 7 වෙනි පාඩම කරන එකක් නැද්ද? අනිවාර්යයෙන්ම කරනවා. හරි? ජෛව ලෝකය කියලා මාතෘකාව ලියාගන්න. හොඳයි. එහෙනම් ජෛව ලෝකය. හොඳයි. දැන් මේ පාඩම ගැන කිව්වොත් එහෙම ඔයාලා 8 දිත් ඉගෙනගෙන තියෙනයි එක එක සත්ත්ව කාණ්ඩ, ඔය ආත්‍රපෝඩා, ඊට පස්සේ ඇනලීඩා, මොලස්කා නේ, ඒ වගේ දේවල් ගැන ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. රයිට්. එතකොට මේ ජෛව ලෝකය කියන පාඩමේදී අපි ඒවා තව දුරටත් ටිකක් වැඩි දියුණු කළා ඔයාලට කියලා දෙනවා. මොකද අර 8 ඉන්න ළමයෙකුට වඩා 10 ඉන්න ළමයෙක්ගේ බුද්ධිය ගොඩක් වැඩි නිසා අපි ඒකට ගැලපෙන්න තමයි මේ පාඩමේ විෂය කරුණු ඔයාලට කියලා දෙන්නේ. හොඳයි. එතකොට ඔයාලා 9 වසරේ ඉගෙනගෙන තියෙනවා මේ පෘථුවිය හැදුනේ කොහොමද, ජීවය හැදුනේ කොහොමද, ජීවීන් පරිණාමගත වෙන්නේ මොන විදියටද කියලා දල වශයෙන් අවබෝධයක් තියෙනවා. දැනට අපි කවුරුත් දන්නවා පෘථුවිය බිහි වෙලා අවුරුදු බිලියන, හරි බිලියන සාමාන්‍යයෙන් 5.5 අතර වගේ කාලයක් ගිහිල්ලයි කියලා විද්‍යාඥයෝ දල වශයෙන් දැන් හොයාගෙන තියෙනවා. ඒ වගේම ජීවය බිහි වෙලා අවුරුදු බිලියන 3.5 3.6ක් වගේ කාලයක් ගිහින් තියෙයි කියලා විශ්වාස කරනවා. එතකොට සමහර ජීවීන් ඉස්සර කාලේ ඉඳලා මේ වෙනකොට සදහටම වඳ වෙච්ච කට්ටිය ඉන්නවා. ඒකට විවිධ හේතු තියෙනවා. දැන් ඔයාලා දන්න ඩයිනෝසෝරයන්, මැමත්, ඒ වගේම ක්වාගා, ඒ වගේ සමහර සත්තු සම්පූර්ණයෙන්ම වඳ වෙලා ගිහින් තියෙනවා. සමහර ශාකත් වඳ වෙලා ගිහින් තියෙනවා. ඒ වගේම අපි නොහිතන ජීවීන් තව ඉදිරි අනාගතයේදී පෘථුවිය මත බිහි වෙන්නත් පුළුවන්. දැන් ඩයිනෝසෝරයන් ඉන්න යුගයේදී මිනිසා ජීවත් වුණේ නේ. හරි? ඒතර මහ පොළොවේ මිනිහා පරිණාමගත වෙලා තිබුණේ. ඉතින් ඒ වගේ තව අවුරුදු මිලියන ගාණක් යනකොට තව විශේෂ ජීවීන් මේ මහ පොළොව මත ජීවත් වෙන්න පුළුවන්. එතකොට ওই විදියට ඕකට තමයි කියන්නේ වෙනස් වෙන පරිසර තත්ත්වයන්ට ගැලපෙන විදියට අලුත් ජීවීන් පෘථුවිය මත බිහි වෙනවා. සමහරට මේ කොරෝනා වසංගතයත් එක්ක තව අවුරුද්දක් දෙකක් යනකොට පෘථුවිය මතින් සම්පූර්ණයෙන්ම මිනිසා වඳ වෙලා යන්නත් බැරි කමක් නැහැ. මුළු
දැනට ලෝකෙ කෝටි 600ක් විතර ජනගහනය ඉන්නවා. ඒ කෝටි 600ම විනාශ වෙලා යන්නත් බැරි කමක් නැහැ. ඒ වුණොත් පෘථුවිය මිනිසාගෙන් තොර ග්‍රහලෝකයක් බවට පත් වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. කාටවත් කියන්න බෑ. දැන් ඩයිනෝසෝරයන් වඳ වෙලා ගියා නම් මිනිහා වඳ වෙන්න බැරි කමක් නැහැනේ. හරි? ඒ විදිහට ජීවීන් ඇති වෙනව නැති වෙනව. හැබැයි මේක බොහෝම හිමින් වෙන්නේ. බොහෝම හිමින් වෙන්නේ. අද බලලා හෙට බලනකොට වෙන්නේ නැහැ. අවුරුදු මිලියන ගාණක් යනකොට තමයි ඕක බලා ගන්න පුළුවන්. එතකොට විද්‍යාඥයෝ දැනට දල වශයෙන් විවිධ ක්‍රමෝත්සේ විශ්වාස කරනෝ ගණනය කිරීම එක්ක මේ අපේ පෘථුවිය මත ජීවී විශේෂ මිලියන හරි එකිනෙකට වෙනස් ජීවී විශේෂ මිලියන 8.7ක් විතර එකිනෙකට වෙනස් ජීවී විශේෂ හොඳේ විශේෂ මිනිහා කියන්නේ ওই මිලියන 8.7න් එකක්. එතකොට බල්ලා කියන්නේ තව එකක්. හාවා කියන්නේ තව එකක්. අන්න ඒ වගේ. ඒතර ඒ වගේ විශේෂ මිලියන 8.7ක් විතර මේ පෘථුවිය මත ජීවත් වෙනවා ඇති කියලා විද්‍යාඥයින් විශ්වාස කරනවා. ඒතර සමහර ජීවී විශේෂ ඉන්නෝ තාම හඳුනාගෙනත් නැහැ. ඔය ඇමසන් වනාන්තරයේ තාම මිනිසාගේ ගවේෂණයට ලක් නොවුන විශාල ප්‍රදේශ තියෙනවා. ඒ වගේම සාගරයේ ගත්තොත් එහෙම පෘථුවියේ 4/3ක්ම තියෙන සාගරය. ඒතකොට මේ සාගරයේ ප්‍රදේශවල මිනිසා ගවේෂණය නොකරපු තැන් අනන්ත අප්‍රමාණ තියෙනවා. ඉතින් ඔය මොන වගේ ජීවීන් ඉන්නවද කියන එක හිතා ගන්න බෑ. ඒතකොට මම දැක්ක මේ ළඟදී YouTube එකේ පොඩි වීඩියෝ එකක් බලද්දි හිමාලයේ අඩවියේ අර යටි කියන ඒ යටිගේ පාසලකුණු තිබුණයි කියන එක ඒකේ අස්පනා පිටම ඔප්පු වෙන සාධක කීපයක් හමු වෙලා තිබුණා. හිමේ මිනිස්සුන්ගේ පාසලකුණු වලට වඩා දැවැන්ත පාසලකුණු තිබිලා තියෙනවා. ඒතකොට නමුත් එහෙම සතෙක් තාම හොයාගෙන නැහැ. නමුත් අර හිමාල අඩවිය ගත්තොත් මිනිස් පුලුටක් වත් නැති තැනක් ওই වගේ තැන්වල ওই වගේ කට්ටිය ඕන තරම් ඉන්න පුළුවන්. එතකොට මේක හරියටම කියන්න බෑ කිසිම විද්‍යාඥයෙකුට පෘථුවිය මත මෙන්න මෙච්චර ජීවී විශේෂ සංඛ්‍යාවක් ඉන්නවා කියලා. නමුත් සාමාන්‍යයෙන් වර්තමානයේ වන විට පෘථුවිය මත එකිනෙකට වෙනස් ජීවී විශේෂ මිලියන 8.7ක් විතර ජීවත් වෙනවා කියන එක තමයි දැනට පිළිගන්නේ. හරි? ඊට පස්සේ මෙච්චර විශාල ජීවීන් ප්‍රමාණයක් අපිට අධ්‍යයනය කරන්න බෑනේ වෙන වෙනම. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ පෘථුවිය මත ජීවත් වන ජීවීන් ප්‍රධාන කාණ්ඩවලට බෙදෙනවා. ප්‍රධාන කාණ්ඩවලට බෙදනවා. බෙදලා ඉවර වෙලා අපි ඒක වර්ගීකරණයකට ලක් කරනවා. මෙන්න මේ විදිහට වර්ගීකරණයකට ලක් කරනවා. ඔයාලට පේනවා ඇති එක එක ජීවී විශේෂ එක එක ලක්ෂණ තියෙනවා. අන්න ඒගොල්ලෝ පොදු ලක්ෂණ අරගෙන ඒගොල්ලෝ වර්ගීකරණයකට ලක් කරනවා. එතකොට අපිට මේගොල්ලෝ ගැන අධ්‍යයනය කරන්න පහසුයි. එතකොට මෙන්න මේක මුලින්ම කරලා තියෙන්නේ සාමාන්‍යයෙන් ජීවීන් වර්ගීකරණයක් මුලින්ම ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේදී තරම් ඈත කාලේ මුල්වරටම ඇරිස්ටෝටල් කියන එක්කෙනා තමයි වර්ගීකරණයක් කරලා තියෙන්නේ. නමුත් ඊට වඩා බොහොම සාර්ථක ලෝකයේ පිළිගන්න වර්ගීකරණයක් ක්‍රිස්තු වර්ෂ 1735 දී කැරොලස් ලීනියස් කියන විද්‍යාඥයා ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට මේවයින් ආරම්භ වෙච්ච මේ ජීවීන් වර්ගීකරණය විවිධ පැති ඔස්සේ ගිහින් තියෙනවා. සමහර ඒවා කෘත්‍රිම වර්ගීකරණ, සමහර ඒවා ස්වභාවික වර්ගීකරණ. දැන් මේ දෙකේ තියෙන ලොකු වෙනසක්. දැන් කෘත්‍රිම වර්ගීකරණයක් කියනකොට නිකාම් බලලා වර්ග කරනවා. දැන් ඔන්න උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම විසිතුරු ශාක, ඖෂධීය ශාක, විෂ සහිත ශාක එහෙම කියලා බෙදනවා. එතකොට ඒක කෙලින්ම කෘත්‍රිම වර්ගීකරණයක්. මේකේ කිසිම ශාකවල අභ්‍යන්තර ඥාන ගැන පරීක්ෂණයක් කිසි දෙයක් නැහැ. සතුන් ගත්තොත් පියාපත් සහිත සතුන්, පියාපත් රහිත සතුන් කියලා බෙදනවා. එතකොට වවුල කියන එක්කෙනාටත් පියාපත්තිය කියලා අරගෙන වවුලයි අනිකුත් කුරුල්ලොයි ඔක්කොම එක ගොඩේ ඉන්නවා ඔයි කියන විදියට. නමුත් ඔයාලත් දන්නවා වවුලයි කියන්නේ එහෙම එක්කෙනෙක් නෙමෙයි. යා ශීරපායි සතෙක්. ඒතර වවුල ශීරපායි කියන එකට ගියේ ස්වභාවික වර්ගීකරණය නිසා. ඒතකොට ස්වභාවික වර්ගීකරණය උඩට ටිකක් සංකීර්ණයි. මෙතෙන්දී සත්තුන්ගේ ශාකවල රූප විද්‍යාත්මක ලක්ෂණ, සෛල විද්‍යාත්මක ලක්ෂණ, කායික විද්‍යාත්මක ලක්ෂණ,
ඔන්න ඔය වගේ දේවල් තමයි පාවිච්චි කරන්නේ ස්වභාවික වර්ගීකරණයක් ඉදිරිපත් කරද්දී. තේරුණාද? එතකොට මේ ස්වභාවික වර්ගීකරණය ලේසි නෑ. ඒක බොහොම සංකීර්ණ, බොහොම හිමින් කරන්න ඕන දෙයක්. එතකොට ස්වභාවික වර්ගීකරණයක තියෙනවා දූරාවලියක්. ඒ කියන්නේ දැන් ඉස්කෝලේ එක නම් ඉන්න ඕනේ විදුහල්පතිගේ සිට පහළට එහෙම එකක්. දැන් මෙතන ඉන්නවා, මෙතනක් තියෙනවා ස්වභාවික වර්ගීකරණයක දූරාවලියක්. ඒක පල්ලෙහාට යන්න යන්න සංකීර්ණ වෙනවා. නමුත් අපි ඔක උඩ ඉඳලා පල්ලෙහාට තමයි ලියන්නේ. එතකොට තමයි සරල වෙන්නේ. අධිරාජ්‍යදානිය, ඒකෙන් කොටසක් රාජ්‍යදානිය, ඒකෙන් කොටසක් වංශය, වර්ගය, ගෝත්‍රය, කුලය, ගණය, විශේෂය, ආන්නේ විදියට තමයි දූරාවලිය පහළට එන්නේ. දැන් මේ ලියලා තියෙන එන්න සංකීර්ණ වෙන විදියට. නමුත් මේක සරල වෙන විදියට දැන් ඉස්කෝලේ එක ගත්තොත් උඩින්ම ඉන්නේ විදුහල්පති. ඊට පස්සේ නියෝජ්‍ය විදුහල්පති. ඊට පස්සේ සහකාර විදුහල්පති. ඊට පස්සේ අංශ ප්‍රදාන, ශ්‍රේණි ප්‍රදාන. කොහොමනේ යන්නේ? මේකෙත් ඒ වගේම තමයි අර විදුහල්පති වගේ එකක් තමයි අධිරාජ්‍යදානිය කියලා කියන්නේ. ඊට පස්සේ නියෝජ්‍ය විදුහල්පතිවරු වගේ එකක් තමයි රාජ්‍යදානිය කියලා කියන්නේ. ඔන්න ඔය විදියට පහළට යනවා. එතකොට ඒක තමයි සාමාන්‍යයෙන් ස්වභාවික වර්ගීකරණයක දූරාවලිය කියන්නේ ඔන්න ඕකට. තේරුණාද? right. එතකොට මිනිසා ගත්තොත් එහෙම මිනිසාගේ මේ දූරාවලිය ගත්තොත් අධිරාජ්‍යදානිය සිට විශේෂය දක්වා ඔන්නයි දූරාවලිය 8ක් තියෙනවා. ඔන්න 8 මතක තියාගන්න ඕන. ස්වභාවික වර්ගීකරණයේ දූරාවලිය. තර මානවයා අයිති වන මෙන්න මේ එක කැටගරීස් වලට අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මේ දූරාවලිය කියන එක වැදගත් වෙනවා. හොඳයි. අපි එහෙනම් ওই ටික පොඩ්ඩක් සටහන් කරගනිමු. ලියන්න මෙහෙම. එතකොට ජෛව ලෝකය කියලා ලියලා ලියන්න. පෘථුවිය මත ජීවය බිහිවි. පෘථුවිය මත ජීවය බිහිවි. මේ වන විට වසර බිලියන හොඳේ බිලියන 3.6ක් මිලියන ගත්තොත් 3600ක් බිලියන 3.6ක් මිලියන නම් 3600ක් පමණ ගත වී ඇතැයි විශ්වාස කෙරේ. වසර බිලියන 3.6ක් මිලියන නම් 3600ක් පමණ ගත වී ඇතැයි සැලකේ. එදා මෙදා තුර يعني විශාල කාලයක් නේ. එදා මෙදා තුර විවිධ ජීවී විශේෂ ඇතිවෙමින් නැතිවෙමින් එදා මෙදා තුර විවිධ ජීවී විශේෂ ඇතිවෙමින් නැතිවෙමින් එදා මෙදා තුර විවිධ ජීවී විශේෂ ඇතිවෙමින් නැතිවෙමින් ජීවී පරිණාමය සිදු වී තිබේ. වෙන මරුලකින් ලියන්න. වර්තමානයේ
පෘථුවිය මත වර්තමානයේ පෘථුවිය මත ජීවි විශේෂ මිලියන 8.7 මිලියන 8.7 वर्तमाने पृथ्वी मत जीवी विशेष मिलियन 8.7 पमन जीवत व्यय सलके මිලියන 8.7ක් පමණ ජීවත් වේයයි සැලකේ. හොඳයි. ඕක තමයි සාමාන්‍ය තත්ත්වය. හරිද? මාතෘකාව කියන්නේ ජීවීන් වර්ගීකරණය. මේ පාඩමේ තියෙන වැදගත් මාතෘකාව තමයි ඒක ජීවීන් වර්ගීකරණය. ජීවීන් වර්ගීකරණය. හොඳයි. ජීවීන් වර්ගීකරණය කියන්නේ පුතේ හොඳට මතක තියාගන්න. දැන් පුස්තකාලයක් ගත්තොත් පොත් තියෙනවා 10 ගාණක්. නමුත් ওই පොත් වර්ග කරලා තියෙන යම් කිසි ක්‍රමවේදයක් අනුවනේ. නවකතා, කෙටි කතා, විද්‍යා, පරිවර්තන කෘති ওই විදියට එක එක පොත්පත් එක එක රාක්කවල හොයාගන්න පහසු වෙන වර්ග කරලා තියෙනවා. ඕනම වර්ගීකරණයක මූලිකම අරමුණ තමයි අධ්‍යයනය කිරීම පහසු වීම. එතකොට පුස්තකාලයට එන ඕනම කෙනෙකුට යම් කිසි පොතක් බොහොම ලේසියෙන් ඒ පොත තියෙන තැන ඒ පොත කොහේද තියෙන්නේ ඔය ආදී වශයෙන් බොහොම ඉක්මනට ඒ තොරතුරු ලබා ගන්න පුළුවන්. පොඩි සිග්නල් කර එකක් පෙන්නනවා හිටී ගමන් right. එතකොට ඔන්න ඕක තමයි ඕනම තැනක වර්ගීකරණය කරන්නේ අධ්‍යයනය පහසු වෙන්න. ඒ වගේ ජීවීන් අති විශාල ප්‍රමාණයක් අධ්‍යයනය බොහොම පහසුවෙන් සිද්ධ කරන්න තමයි එක එක කාලවල එක එක විද්‍යාඥයින් මේ ජීවීන් වර්ගීකරණ ක්‍රම ලෝකෙට ඉදිරිපත් කරා. එන ලියා ගන්න ජීවීන් වර්ගීකරණය. right ලියන්න. දැන් ජීවීන් අධ්‍යයනය කිරීම පහසු වීම සඳහා ජීවීන් අධ්‍යයනය කිරීම පහසු වීම සඳහා ජීවීන් අධ්‍යයනය කිරීම පහසු වීම සඳහා විවිධ ක්‍රම යොදා ගනිමින් වර්ගීකරණ ක්‍රම ඉදිරිපත් වී ඇත. වෙනම රොලකින් ලියන්න. දැනට භාවිතා වන වර්ගීකරණ මූලික ආකාර දෙකකි. පළවෙනි එක ස්වභාවික වර්ගීකරණය.
වර්ගීකරණය. දෙවැනි එක කෘත්‍රිම වර්ගීකරණය. පළවෙනි එක ස්වභාවික වර්ගීකරණය, දෙවෙනි එක කෘත්‍රිම වර්ගීකරණය. හරි. දැන් මාතෘකාවක් විදිහට ලියන්න ස්වභාවික වර්ගීකරණය. ස්වභාවික නැත්නම් ස්වාභාවික වර්ගීකරණය. හරි. හොඳට මතක තියාගන්න ස්වභාවික වර්ගීකරණය තමයි වැදගත්. ස්වභාවික වර්ගීකරණයක් කියන්නේ පුතේ හොඳට මතක තියාගන්න ඒක බොහොම මහන්සි වෙලා කරන්න ඕන දෙයක්. හැමතිස්සෙම ජීවීන් අතර පවතින රූප විද්‍යාත්මක ලක්ෂණ, කායික විද්‍යාත්මක ලක්ෂණ, ඒ වගේම සෛල විද්‍යාත්මක ලක්ෂණ නැත්නම් අපි කියනවා අණුක ජෛව විද්‍යාත්මක ලක්ෂණ. මෙන්න මේවා පිළිඹු වෙන විදියට, මේවා ඉස්මතු වෙන විදියට සිදු කරන වර්ගීකරණයට අපි කියනවා ස්වභාවික වර්ගීකරණයක් කියලා. තේරුණානේ? එතකොට මේ ස්වභාවික වර්ගීකරණයෙන් තමයි ජීවීන් අතර යම් යම් නෑදෑකම් තියෙයි කියන එක ඔප්පු වෙන්නේ. දැන් අපි දන්නවා වානරයාගෙන් තමයි මිනිසා පරිණාමගත වුනේ. ඒක හොයාගත්තේ ඔන්න ඔය ස්වභාවික වර්ගීකරණය ඔස්සේ ගිහිපු නිසා. එහෙම නැත්නම් කවදාවත් ඒක හොයාගන්න හම්බෙන්නේ නැහැ. අපි දන්නවා වම්බටු කුලය, බටු, තක්කාලි එක හා සමාන නෑදෑකම් තියෙන ශාක. ඒක අපිට හොයාගන්න පුළුවන් උනේ ස්වභාවික වර්ගීකරණය නිසා. තේරුණානේ? හරි. එහෙනම් ලියාගන්න ස්වභාවික වර්ගීකරණය. ලියන්න. මෙහිදී පළවෙනි තරු ලකුණ රූප විද්‍යාත්මක ලක්ෂණ මොනවා වැදගත්? රූප විද්‍යාත්මක ලක්ෂණ. රූප විද්‍යාත්මක ලක්ෂණ. දෙවෙනි තරු ලකුණ කායික විද්‍යාත්මක ලක්ෂණ. කායික විද්‍යාත්මක ලක්ෂණ. තුන්වෙනි එක සෛල විද්‍යාත්මක ලක්ෂණ. සෛල විද්‍යාත්මක ලක්ෂණ. වරහන් ඇතුළේ ලියලා තියන්න අණුක ජෛව විද්‍යාත්මක ලක්ෂණ. මේ දෙකම එකයි. සෛල විද්‍යාත්මක ලක්ෂණ කිව්වත් අණුක ජෛව විද්‍යාත්මක ලක්ෂණ කිව්වත් මේ දෙකම එකයි. හරි? රූප විද්‍යාත්මක ලක්ෂණ, කායික විද්‍යාත්මක ලක්ෂණ සහ අණුක ජෛව විද්‍යාත්මක ලක්ෂණ පිළිබඳව අවධානය යොමු කරමින් වර්ගීකරණය සිදු කෙරේ. අවධානය යොමු කරමින් වර්ගීකරණය සිදු කෙරේ. එතෙන්ටම ලියන්න. එහිදී ප්‍රධාන වර්ගීකරණ මට්ටම් වරහන් ඇතුළේ ලියලා තියන ටැක්සෝන කියලා. ටැක්සෝන ඉංග්‍රීසියෙන් කියන්නේ ටැක්සෝන් ටැක්සෝන්. එහිදී ප්‍රධාන වර්ගීකරණ මට්ටම් 8ක් සලකා බැලේ. 8ක්. එහිදී ප්‍රධාන වර්ගීකරණ මට්ටම් 8ක් සලකා බැලේ. හරි. දැන් ඔයාලා මෙන්න මේ ප්‍රධාන ටක්සෝන 8 නැත්නම් මේ වර්ගීකරණ මට්ටම් 8 ටක් ගාලා අංක දාලා එකයට එක ලියාගෙන යන්න. අර මානවයාට දාලා එහා පැත්තේ තියෙන අර ඩොමේන් එක යුකැරියා, කින්ඩම් එක ඇනිමාලියා එහෙම ඕනේ නැහැ. මේ පැත්තේ තියෙන 8 විතරක් ලියන්න. අධිරාජ්‍යධානිය ඉංග්‍රීසියෙන් කියන ඩොමේන්, රාජ්‍යධානිය කින්ඩම්, වංශය ෆයිලම්, ගෝත්‍රය ක්ලාස්, වර්ගය ක්ලාස්, ගෝත්‍රය ඕඩර්, කුලය ෆැමිලි, ගණය ජීනස්, විශේෂය ස්පීසිස්. ආන්නේ 8 ඉංග්‍රීසි වචනේ සිංහල වචනේ දෙකම එක්ක එකයට එක ලියාගෙන යන්න. අනිත් පැත්ත ඕනේ මානවයට දාලා අනිත් පැත්ත දකුණු පැත්ත ලියන්න ඕනේ.
හරි ඉවරයි නේද? එතකොට බලන්න පිළිවෙලට තියෙන්න ඕන ඕක අධිරාජ්‍යදානියෙන් පටන්ගෙන රාජ්‍යදානීය වංශය වර්ගය ගෝත්‍රය කුලය ගණය විශේෂය. ඔක මතක තියෙන්නත් ඕන. ස්වභාවික වර්ගීකරණයේ දූරාවලිය කියන්නේ ඔන්න ඔය 8 හොඳට මතක තියාගන්න. හරි? right. එහෙනම් අදට ඔය ඇති මාතෘකාවක් ලියන්න. එතකොට ස්වභාවික වර්ගීකරණය ගැන තමයි අපි කතා කරන්නේ. අපි කෘත්‍රිම වර්ගීකරණය ගැන කිසිසේත්ම කතා කරන්නේ නැහැ. මොකද ඒක කිසිම හරයක් නැති තැනක්. මාතෘකාව ලියලා කියන්න. එතකොට ස්වභාවික වර්ගීකරණය යටතේ අධිරාජ්‍යදානි 3 වර්ගීකරණය. මාතෘකාව ලියන්න. අධිරාජ්‍යදානි 3 වර්ගීකරණය. අධිරාජ්‍යදානි 3 අධිරාජ්‍යදානි 3 වර්ගීකරණය. හරි? එහෙනම් අපි ලබන සතියේ අධිරාජ්‍යදානි 3 වර්ගීකරණය ගැන කතා කරමු. එහෙනම් පරිස්සමෙන් ඉන්න ලබන සතියේ හමුවෙමු. right. එහෙනම් I1 sir.